2014 වසරේ 5 වෙනි මාසේ 20 වෙනිදා භාවනා වැඩසටහන. ඇසෙන හඬ ශබ්දය, නොඇසෙන හඬ ඇසීම, පෙනෙන්නේ රූපය, නොපෙනෙන්නේ පෙනීම. සඳහන් මල් ග්‍රන්ථයේහි සඳහන්ව තියෙන කාරණයක්. එහි අරුත ඔබ නුවණින් විමසිය යුතුයි. හැමදේම ඉගෙනගෙන කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැමදේම ඉගෙන අරගෙන කරන්න බෑ. ඒ කෙටියෙන් කියලා දෙන කරුණු ගැඹුරින් විමසන්න පුළුවන් අයට තමයි ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. ඉගෙන ගන්න කෙනෙකුට ඉන්ද්‍රිය සීමාව තුළ දැනුම එකතු කරන්න පුළුවන්. හැබැයි ඉන්ද්‍රිය ඉක්මවා යන්න බෑ. පරේෂණය කරන කෙනෙකුට තමයි ඉන්ද්‍රියන් අභිබවා යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා නුවණින් ධර්මය අහන්න. නුවණින් ඒ කරුණ වල ඇති යථාර්ථය සොයන්න. අපි යථාර්ථයයි කියලා ගොඩාක් වෙලාවට හිතන්නේ ඔන්න මිනිස් ශරීරයේ යථාර්ථය පිළිකුලයි කියලා හිතනවා. ඇටමස්නහරයි කියලා හිතනවා. ජීවිතයේ යථාර්ථය මේ ඔක්කොම වෙනසෙනවයි කියලා හිතනවා. ඒක වැරදි. ඒක වැරදි. ජීවිතයේ යථාර්ථය කියන්නේ ඒක නෙමෙයි. සැබෑ යථාර්ථය කියලා කියන්නේ ස්වභාවිකත්වයට. ඒක තමයි සැබෑ යථාර්ථය. ඒ ස්වභාවිකත්වය ලබන්න ඕන. මොකන්ද ඒ ස්වභාවිකත්වය? දැන් අපි ළඟ තියෙනවා නම් තියෙන්නේ අස්වාභාවිකත්වයක්. සාමාන්‍ය මිනිස්සු ළඟ සියලු දෙනා ළඟම තියෙන්නේ මොකන්ද? අස්වාභාවිකත්වයක් තියෙන්නේ. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදේ පටන් ගන්නෙම කොහොමද? අවිජ්ජා පත්‍ය සංඛාරා කියන පදනමින් තමයි පටන් ගන්නෙ. එතකොට අස්වාභාවික බව සොයාගෙන යන්න වෙන කොහෙවත් දුර බැහැර යන්න උවමනාවක් නැහැ. මේ මොහොතේ මේ තියෙන්නේ, මේ මොහොතේ මම මේ විඳින්නේ, මේ මොහොතේ මම කියලා ග්‍රහණය කරලා තියෙන්නේ මොකන්ද? අස්වාභාවිකත්වය. අලුතෙන් විමර්ශනය කරන්න යන්න ඕනේ. උපාදානයේ අලුතෙන් හොයන්න යන්න ඕනේ. මේ මොහොතේ මම මේ විඳින්නේ උපාදානය. මේ මොහොතේ ප්‍රශ්න විසඳන්න පුළුවන් නම් සියලු ප්‍රශ්න විසඳෙනවා. දැන් අපි ප්‍රශ්න විසඳන්නම ලබා ගන්න ප්‍රශ්නෙමයි. ප්‍රශ්න විසඳන්නේ ප්‍රශ්නයක්ම අරගෙන තමයි ප්‍රශ්න විසඳන්නත් පුරුදු වෙන්නේ. ඒක තමයි අපිට විසඳුමක් නැති තත්වයක් වෙලා තියෙන්නේ. උදව්කරුවා හැටියට ගන්න ඕන ප්‍රශ්න විසඳන්න ප්‍රශ්නෙම නෙමෙයි. ඒ ප්‍රශ්නෙට ඇදුරෙක් ගුරෙක්. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මයේ ලෝකෝත්තර ධර්මයේ කියලා කියන්නේ ඒකට.
සමස්ත මමත්වයේ ක්‍රියාකාරීත්වයෙන් නිදහස් වෙන්න යුතුයි. සමස්ත මමත්වයේ ක්‍රියාකාරීත්වයෙන් නිදහස් විය යුතුයි. කොහොමද මේ ක්‍රියාකාරීත්වයෙන් නිදහස් වෙන්නේ? ආදි චිත්තයකින් අදි ඥානයකින්. ඒ අදි චිත්තයක් අදි ඥානයක් කියලා එකට කියන්නේ සිතට වඩා දෙයක් අදි චිත්තයක්. අදි ඥානයක් කියන්නේ ඥානයට වඩා දෙයක් අදි ඥානයක්. ඒකයි ඒකේ තේරුම. එහෙමනම් ධර්මයේ දකින්න යොදා ගන්න ඕන මොකද්ද? අදි චිත්තයේකි අදි ඥානයේකි. ඇයි එහෙම කියන්නේ? සාමාන්‍ය ඥාණයෙන් කරන්න බෑ වැඩේ. සාමාන්‍ය ඥාණයෙන් නිවන් දකින්න බෑ. සාමාන්‍ය ඥාණයෙන් කරන්න පුළුවන් ටික මොකක්ද කියලා දැනගන්න අවශ්‍ය නැහැ. ඔබ ඔය කරමින් ඉන්නේ එදිනදා ජීවිතේ සාමාන්‍ය ඥාණයෙන් කරන්න පුළුවන් ටික. අයි මම විග්‍රහ කරන්න ඕනේ නැහැ. ඒහා සමානම දෙයක් නොවන නිසා නිර්වාණ ධර්මය ඔය සාමාන්‍ය ඥාණයෙන් දකින්න බෑ. කොහොමද අදි චිත්තයක් අදි ඥානයක් නිර්මාණය කරගන්නේ? අන්න ඒකට තමයි සාපේක්ෂිත ධර්මයක් නොවන අර උඩුගම්බලා ගමන් කිරීම. සිතෙහි උඩුගම්බලා ගමන් කරනවා. ඥානෙහි උඩුගම්බලා ගමන් කිරීම සිද්ධ වෙන්න ඕන. දැන් බලමු සිතෙහි උඩුගම්බලා යන්න බලන්න. සිත අනුසෝතගාමී සිද්ධ වුණොත් එහෙම මොකද වෙන්නේ? ඔන්න අනුසෝතගාමී වෙන විදිය හිතා ගන්නකෝ. අතීත අනාගත වර්තමාන වශයෙන් සුඛ දුක්ඛ උපේක්ෂා වශයෙන් අස කන නාසය දිව ශරීර මනෝ කියන මේ සදහායතනයන් තුල වින්දනය කරමින් ඉන්නවා. උඩුගම්බලා යනවා කියලා කියන්නේ එහෙනම් මේ සදායතන අතහැරියා. කාලය අතහැරියා. රූපය අරූපය අතහැරියා. මේ සියල්ලක්ම අතහැරියා. ඊළඟට පංච උපාදානස්කන්ධය අතහැරියා. එහෙමනම් දැන් කොහරද යන්නේ? උඩුගම්බලා ගමන් කිරීම සිද්ධ වෙනවා. කෙනෙක් අහන්න පුළුවන් මේ එහෙම අතහරින්න පුළුවන්ද කියලා. පුළුවන්. ප්‍රඥාවෙන් අතහරින්න පුළුවන්. මේ තියෙන්නේ යම්කිසි මේ ජවයක් බලයක් තියෙන්නේ. විචිකිච්ඡාවක් තියෙන්නේ. අනවබෝධයක් තියෙන්නේ. ඒ ප්‍රඥා බලය නිසි ආකාරයකට එතෙන්ට යොදනකොට මොකද වෙන්නේ? ඒ මිත්‍යා බලය නැති වෙලා යනවා. ඔන්න යම්කිසි කෙනෙක් දිහා වැරදිකාරයෙක් හැටියට බලබලා ඉන්නෝ මේ කේලම කියන්නේ නැත්තේ මේ පුජ්‍යලයා වෙන්නේ නැති කියලා. ඒ පුජ්‍යලයාත් එක්ක පිපිරි ඉන්නෝ. එහෙම නැත්තම් මේ කේලම කිව්වේ අපේ මහත්තයා වෙන්නේ නැති කියලා මහත්තයත් එක්ක පිපිරි ඉන්නවා. හැබැයි ඔහොම ටික දවසක් ඉඳලා හරියටම ඔප්පු වෙනවා මෙයා නෙමෙයි කිව්වේ. එයාම කියනවා අහවල් කෙනා තමයි කිව්වේ කියලා. එතකොට මොකද වෙන්නේ? අර පරණ සැකේ එකපාරට නැති වෙලා ගිහිල්ලා මනස සෞම්‍ය වෙලා අර වැරදි විදියට දැකපු ආකල්ප ඔක්කොම නැතිව ගිහිල්ලා අපනාද මං හරි මෝඩ සිතුවිල්ලක ඉඳලා තියෙන්නේ මෝඩකමක් කරලා තියෙන්නේ කියලා කල්පනා කරලා බලනවා. ඒ වගේ තමයි මේ මමේ කියන දෘෂ්ටියත් ඒ වගේ දෙයක්. අවිද්‍යාපච්චය සංඛාරා වෙන දෙයක්.
මේ මම මම දකිනවා මම විඳිනවා මේ මගේ චින්තනය මම උසස් මම කුලවත් මම ධනවත් මම බලවත් එහෙම නැත්නම් මම හීනයි දැන් සමහර අය හිතාගෙන ඉන්නවා මම හීනයි ඒකත් වරදක් හීනමානයත් වරදක් හීනමානය සාපේක්ෂිතව හිතනවා ඒ හීනමානයක් හිතන ඕන කෙනෙක් ළඟ අදිමානයකුත් තියෙනවා අදිමානයක් තියෙන ඕනම කෙනෙක් ළඟ හීනමානයක් තියෙනවා ඒ තමයි හැටේ ඔයගොල්ලෝ දැකලා තියෙනවද බණ්ඩාරනායක මහත්තයා එංගලන්තේ මහරජිනගේ ළඟ කතා කරන විදිය දැකලා තියෙනවද නෑනේ මෙන්න මෙහෙම ඇඟිලි මෙහෙම කරගෙන අර ගෑනු ළමයි එනවා මේ නිකන් අර මේ ප්‍රාථමික විදියට කතා මෙන්න මෙහෙම කරගෙන කතා කරන්නේ නැවිල මෙහෙම කරගෙන කාටද හීනමානේ හැබැයි මේ දාවම අදිමානේ රජින ළඟට ගියාම ඒක ඇති වෙනවා. ඒක එහෙම තමයි. ඒ කාලඟක් තියෙනවා. ඒක මොන රජා ළඟක් තියෙනවා. ඕනම හාමුදුරු කෙනෙක් ළඟක් තියෙනවා. දැන් සාමාන්‍ය කෙනාට කතා කරන විදිහට නෙවෙයි. ඇමතිතුමා ආවම හාමුදුරුව කතා කරන්නේ. එනාදිපතිතුමාම කතා කරන්නේ. ටික වැඩියෙන් සලකන කෙනා ආවම කතා කරන්නේ. ඒක තමයි ස්වභාවය. පොඩි දායකයෙක් ආවහම මොකද ආවේ? කියලා ගණන් ගන්නෑ. එහෙම ස්වභාවයක් තියෙනවා. ඒක ඔය ඇත්ත ළඟත් තියෙනවා. පොල් ගන්න මිනිස්සයාම පියදාස අර පිටිපැත්තෙන් ගිහලා මොනවාරි කාලා යනවා කියලා කියන මිසක් මේ එන්න මේ මේසෙ වාඩිලා තේ බොන්නේ මේ කියලා කතා කරන්නේ නෑනේ. ඒක කාලයක් තියෙනවා. හීනමානයේ තියෙන ඕන කෙනෙක් ළඟ අදිමානයක් තියෙනවා. අදිමානයේ තියෙන ඕන කෙනෙක් ළඟ හීනමානයක් තියෙනවා. ඔයන්තු ළඟට හරි ඔය පයින් ඇවිදගෙන හරි මෙහින් යන හාමුදුරු කෙනෙක් ආව එච්චර ගණන් ගන්න නැහැ. හොඳ ජනප්‍රිය ප්‍රසිද්ධ ටීවී එකේ රූපවාහිනී බණ කියන හොඳ වාහනයකින් යන හාමුදුරු කෙනෙක් ආවම හරි ගෞරවයක් ඇති වෙනවා. ප්‍රසාදයක් ඇති වෙනවා. හරි වටිනාකමක් ගෙවන්න වෙන උන්වහන්සේ නමක් බණකට එම වඩම්ම ගන්න. ඒ තමයි ස්වභාවය. හීනමානයයි අදිමානයයි කියන මේ කියන ස්වභාවයන් දෙක. එතකොට ඒ සමස්තයෙන්ම දැන් හීනමානය දුරු කරන්න යන්නත් එපා අදිමානය දුරු කරන්න යන්නත් එපා. ඒක හීනහා ප්‍රනීත වශයෙන් බෙදෙන එකම එක ධර්මතාවයක් තියෙනවා. ඒ මොකද්ද? මා කියන මාන්නය. මානය කියන එක. ඒ මානය කියන එක තමයි දැන් අපි හිතනවා මානය කිව්වහම මේ උසස් කියලා නෑ. මේ මානය කියන එක තමයි උසස් හෝ පහත් වශයෙන් බෙදෙන්නේ. මානය කියන්නේ මොකද්ද? දෘෂ්ටියනේ. මානය කියන්නේ දෘෂ්ටිය. දෘෂ්ටියක් තියෙන මම කියා දෘෂ්ටිය සක්කාය දෘෂ්ටිය මේ ඔක්කොම ප්‍රශ්න හටගන්නේ මම දැක්කහම මම වින්දහම මමයි කියලා හිතනකොට මගේ ගේයි කියලා හිතනකොට මගේ ඇහැයි කියලා හිතනකොට මගේ දරුවයි කියලා හිතනකොට මේ අන් අයගේ දරුවෝයි කියලා හිතනකොට මේ ඔක්කොම ප්‍රශ්න පහළ වෙනවා. දැන් අපි සමහර දේවල් තියෙනවා අපි නෙමෙයි කියලා අපි හිතාගෙන ඉන්නවා. දැන් අපේ ඉඩම විතරක් කොටස විතරක් මම මගේ කියලා හිතාගෙන ඉන්නවා. අනිත් ඉඩම් කොටස් ගෙවල් මගේ නෙමෙයි කියලා හිතාගෙන ඉන්නවා කොටසක්. ඒ වගේම ජීවිතේ සමහර අය ඉන්නවා ස්වාමීනි මම මේ දේවල් අතහැරලා තියෙන්නේ. පැහැදිලිවම කියනවා. මං ධනයට ආස නැහැ. එළුවම ඇත්ත ඒගොල්ලෝ ධන සම්පත් වලට ආස නැහැ. මං දරුවන්ට ආසත් නැහැ කියලා කියන කට්ටිය ඉන්නවා. හැබැයි හාමුදුරනේ මහත්යට තමයි ලොකුම බැඳීම. ඒක තමයි මට මේ ඉවත් කරගන්න අමාරු. සමහර අය කියන නෝනට තමයි ලොකුම බැඳීම.
ඒක තමයි ඉවත් කරගන්න අමාරු. එතකොට එක තැනක රැඳෙනවා. එක තැනක රැඳෙනවා. කවුද මේ රැඳෙන්නේ? මමයි කියලා හිතාගෙන ඉන්න සිහිනය. මමයි කියලා හිතාගන්න අවිද්‍යාත්මක සිහිනය. ඔක හීනයක්. හීන බල ඉන්නේ. මේ සිහිනෙන් අවදි වෙන්න ඕන. මේ නිදාගත්ත මේ සමාජයක් ලෝකයක් තියෙන්නේ. ඔය ඇවිද්දත් නිදාගෙන ඉන්නේ. හීන දැක ඉන්නේ. ඇයි හීනයක් කියලා කියන්නේ? ඒකක්වත් සත්‍යයක් නෙමේ. සත්‍යයක් නොවේ. ඔය මනසේ වැඩ කරන කුමන ස්වභාවයක්වත් සත්‍යයක් නොවේ. කුමන ස්වභාවයක්වත් සත්‍ය නොවේ. හීන දැක ඉන්න මේ දැනුත් හීන දකින. දැනුත් හීන දකින. තමන්මයි තමන්ගේ පිහිට පිළිසරණ කරගත යුත්තේ. ඒක බුද්ධ බලයකට හරි දේශකයාණන් වහන්සේගේ බලයකට හරි කිසිම කෙනෙකුට ඒක කරන්න බෑ. එහෙම කරන්න පුළුවන්කමක් තිබ්බනම් කොසල් රජුරු නිවන් දකිනවා. හැමදාම දවල් ආහාරයෙන් පස්සේ බුදුහාමුදුරු ගිහිල්ලා හම්බෙන්න කියනවා. කෑම කාලේ විවේක කාලේ බුදුහාමුදුරු හම්බෙන්න යනවා. ගිහිල්ලා මොනවද සැප දුක මොකද්ද කෙරෙන්න ඕන මොනවද කියලා කතා බහ කරලා එනවා. සිය සැරයක් නිවන් දකින්න තිබ්බා. නමුත් වැඩේ කෙරුන්නේ මෙහෙම දෙයක් වෙනවා. අපට වුණත් ඕනවට වඩා ළඟ මිත්‍රශීලී බව සමීපකමක් ඇති වුණොත් එහෙම ධර්මය දකින්නේ. දැන් අපේ පවුල් වල අයට වෙන්නේ ඒක තමයි. අපි දිහා දේශකයෙක් විදියට බලන්න කැමති වෙන්නේ නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලෝ බලන්න කැමති පවුලේ අය මේ මල්ලි මේ පුතා කියලා දකින්න. ඉතින් මේ වැඩේ හරියන්නේ නැහැ. ධර්ම ගෞරවයකින් බලන්න ඕන. ඒ වගේම නිවන් දැකීමේ අවශ්‍යතාවයක් ළඟ අවශ්‍යතාවයක් ඇති වෙන්න ඕන. මට පුජ්‍යල ග්‍රහණයක් නෙමෙයි අවශ්‍ය කරන්නේ ධර්මය. දැන් සමහර අය ගිහිල්ලා ඇවිල්ලා කියන්නේ පුජ්‍යලයා ගැන දේශකයා ගැන කියන්නේ. දේශකයා මෙහෙමයි. පුජ්‍යලයා මෙහෙමයි. ඇත්තෙන් මේක වැදගත් කමක් නැහැ. පුජ්‍යලයා ගිහික වුණත් කමන්නේ, පුජ්‍යලයා පැවිදි වුණත් කමන්නේ, පුජ්‍යලයා වයසක කෙනෙක් වුණත් කමන්නේ, පුජ්‍යලයා තරුණ කෙනෙක් වුණත් කමන්නේ. සද්ධර්මය කුමක්ද? සද්ධර්මය කුමක්ද කියලා බලන්න ඕන. දැන් ඔය අයත් දන්නවා ධර්මයේ වචන වලින් කියන්න බෑ කියලා. එතකොට මේ කියන ඔක්කොම බොරු කියන්නේ කියලාත් දන්නවා. මේ කියන දේවල් වලට වඩා ඔබෙන් එපිටින් බලන්න පුළුවන් කෙනෙක් තමයි ධර්මයේ දකින්නේ. කියන වචන වලට වඩා එපිටින් දකින්න පුළුවන් කෙනෙක් තමයි ධර්මයේ දකින්නේ. එහෙම නැති කෙනෙක් ධර්මයේ දකීද? නෑ. එහෙනම් මේ ඇහෙන සියල්ල බොරු. එතකොට ඔබ එදිනෙදා කතා කරන දේවල් අනිත් දේවල් ඇහෙන දේවල් ඒවත් බොරු. එතකොට ඔබ හිතන දේවල් ඒකත් බොරු. අර ලොකුම බොරුව මම කියා ආමන්ත්‍රණය කිරීම. ලෝකේ තියෙන ලොකුම බොරුව. කවුරු හරි කිව්වොත් මමෙක් හොයලා දෙන්න බෑ. මේක වාතයට අයිති. මේක මහ පොළොවට අයිති. මේක උෂ්ණත්වයට අයිති. මේක ජලයට අයිති කියලා කොටස් බෙදනවා මිසක් මමෙක් හොයලා දෙන්න බෑ. ඔය මම කියලා කාටද කතා කරන්න කියලා කිව්වොත් මම හොයලා දෙන්න බෑ. ඒ නිසා ලොකුම බොරුව. ලොකුම බොරුව. තමා නිවැරදි වීම. තමා ගැන සෙවීම. අර මේ නපරේසං විලෝමානි කියන කතාවේ පැහැදිලි වෙන්නේ
අනුන් ගැන හොයන්න එපා. තමන් ගැන හොයන්න කියන එක. මම කියනවා ධර්මයේ නොදැක්ක කිසි කෙනෙක් ජීවිතේ එක දවසක්වත් තමන් ගැන හොයලා නැහැ. මේ දැන් හොයන්නෙත් නැහැ. හොයන්නේ හැමතිස්සෙම අනුන් ගැන. මොනවද මේ අනුන් කියන්නේ? පුජ්‍යලයකට නෙමෙයි අනුන් කියන්නේ. මෙතන. අනුන් කියලා කියන්නේ මොනවද? මේ අතීත අනාගත වර්තමාන සිතුවිලි පරම්පරාවට. අනුන් කියලා කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලට. අනුන් කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන සතර මහා භූතයන්ට. ඔය අනුන්. ඕව ගැන නෙමෙයිද බල බල හිටියේ. ඕව ගැන නෙමෙයිද හොය හොයා හිටියේ. ඕවයි ලස්සන, අවලස්සන, කැත මේවා ඔක්කොම වටපිටාව මේ හොය හොයා ඉන්නවා මිසා කවදාකවත් තමන් ගැන බැලුවේ නැහැ. කෝ තමන්? තමන් රූපයක්ද? තමන් ශබ්දයක්ද? තමන් ගන්ධයක්ද? තමන් රසයක්ද? තමන් කියන්නේ සිතුවිල්ලක්ද? තමන් කියන්නේ සිතුවිල්ලක්ද? තමන් ගැන සෙවිය යුතුයි. තමන් කියන්නේ ඊටාම ලස්සන කෙනෙක්. තමන් දැක්කේ නැති වුණාට කියනවා තමන් කියන කෙනා කොච්චරද ලස්සන කියනවනම් ඒක මේ ලෝකේ කිසිම කෙනෙකුට සමාන කරන්න බැරි අසමාන ලස්සනක් තියෙනවා. සැබෑම තමන් කියන කෙනා තමන් අත්විඳොත් එහෙම ඒ තරම් සුන්දර ඒ තරම් ලස්සන කෙනෙක් කොහෙවත් නැහැ. ඉතින් ඒ ලස්සන කෙනා දකින්න තමා බලන්න ටික වෙලාවක් බලන්න කියන්න තමන්ගේ ලස්සන තමා. අර ඉහෙත කියපු ධර්ම කරුණොත් සහයෝගයට අරගෙන කියන්න බලන්න. තමන්ට පුළුවන් ඒ ලස්සනම දිහා බලාගෙන ඉන්න. ඇයි තමන් එච්චර ලස්සන? මෙතෙන්දි මේ පෙන්වන්නේ තමන් කියලා තමන් දැක්කේ රූපයක් නෙමෙයි. තමන් කියලා තමන් දැක්කේ ශබ්දයක් නෙමෙයි. තමන් කියලා තමන් දැක්කේ ගන්ධයක් නෙමෙයි. තමන් කියලා තමන් දැක්කේ රසයක් නෙමෙයි. තමන් කියලා තමන් දැක්කේ ස්පර්ශ වෙන දෙයක් නෙමෙයි. තමන් කියලා තමන් දැක්කේ සිතුවිල්ලක් නෙමෙයි. මවාගත්ත දෙයක් නෙමෙයි. එතකොට තමන් කොච්චර ලස්සනද? ධර්මානුකූලව තමන් කොච්චර ලස්සනද? දැන් අධර්මානුකූලව බැලුවාම අවිද්‍යාපච්චය සංඛාරා විදියට බැලුවාම මොකද වෙන්නේ? තමන් කියන්නේ රූපයක්ද නැද්ද? රූපයක්. කණ්ණාඩියෙන් බලන්නේ තමන් කියන්නේ රූපයක්. තමන් කියන්නේ ශබ්දයක්. තමන් කියන්නේ ගන්ධයක්. තමන් කියන්නේ රසයක්. තමන් කියන්නේ ස්පර්ශයක්. තමන් කියන්නේ සිතුවිලි වලට. ඔය ටිකට නේද තමන් කියලා කියන්නේ හැමදාම. දැන් ධර්මානුකූලව තමන් ලස්සනයි. අවිද්‍යාපච්චය සංඛාරා. එහෙම නැත්නම් අධර්මානුකූලව තමන් හරීම කැතයි. අධර්මානුකූල මමෙක් තමයි ඔය හැමෝටම ලෝකේ ඉන්නේ. ඒ මම කියන දේ, මමත්වයේ කියන දේ කණුවක් හා සමානයි. බුදුහාමුදුරුවෝ පෙන්වුවේ වෙල්යායවල් වල අර හරක් බඳින කණුවට උපමා කරේ. මමත්වය උපමා කරේ ඒකට. ඒ කණුව තියෙනකොට මොකද වෙන්නේ? ඒ කණුවේ ගෙනල්ලා හරක් ගැට ගන්නවා. එක එක දවස් වලට එක එක හරක් ගැට ගහලා යනවා.
ඒ වගේ මේ මමත්වයෙන් යුක්ත පුජ්‍යලයාට එක එක ආගම් ඔබවන්න පුළුවන් බැරිද? පුළුවන්. ඔළුවේ දාන්න පුළුවන්. ඕනම ආගමක් දාන්න පුළුවන්. එක එක ජාතීන් ඔබවන්න පුළුවන්. එක එක වර්ග, එක එක දේශපාලන ස්වභාවයන්, එක එක විප්ලවකාරී මත ඔබවන්න පුළුවන්. ඒක තමයි ස්වභාවය. ඒ කණුව සිඳින්න ඕන. ඒ කණුව සිඳින්න ඕන. ඒ කණුව සිඳුවට පස්සේ ඕනම ජාතීන් මැද, ඕනම ආගමක් මැද, ඕනම වර්ගයක් මැද කිසිවෙක් නොවි, කිසිවෙකුට නොබැදී නෙළුම් පත මත රැඳි ජල බිඳු සියල්ල තබා ගන්නට පුළුවන්. ඔළුවක් නිදහස්, හිතක් නිදහස්, සසරත් නිදහස්. නිදහසේ මාවත, නිදහසේ උල්පත එයයි. පැහැදිලි නිර්මල චතුරාර්ය සත්‍ය ධර්මය සහ මාර්ගඵල ඥාන දර්ශනය ඔබට උදා කර ගැනීමට දැන් ලෝකේ අවකාශය සැලසී තිබෙනවා. ඒ අප්‍රමාදීව ලබන්න. මෙතෙක් කාලයක් මේ ශාස්ත්‍රය තුලම වැසී තිබුණු ධර්මයේ මතු වෙලා තියෙනවා. ඒ ප්‍රතිලාභය ලබන්න. වහාම ක්‍රියාත්මක වෙන්න. විමසුන් බුද්ධියෙන් එය අවබෝධ කරගන්න. එය තන්තුරක් නෙමෙයි. ඒ ජීවිතේ සැහැල්ලුවක්, සහනයක්. ඒ සඳහා කළ යුතු කිසිම භාවනාවක් නැහැ. ඒ භාවනාවල් හැදුවේ Hindu. බුදුහාමුදුරන්ගේ ළඟ භාවනාවල් නැහැ. බුදුරජාණන් වහන්සේගේ ළඟ තියෙන විදර්ශනාව. විදර්ශනාව කියලා කියන්නේ ඒත් භාවනා කට්ටලයක් දාලා තිනවනේ. ඒව වැරදි. එහෙම භාවනා කට්ටලයක් නැහැ. ගියාද එතෙන්දී ඒ කරුණු පැහැදිලි කරද්දී මේ මිනිස්සු නිවන් දකිනවා. දැන් මට කියන්න මේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ කරපු භාවනාව මොකක්වත් නැහැ. අර එක එක භාවනාවල් කර කර හිටියා. ඒව වැඩක් නැහැ. ඒව පැත්තකට දැන් මේව කුණු බාල්දියට දාලා මේකට ඇහුවා. උබෝ අන්තේ නිදහස් වෙන්න කියලා කිව්වා. අන්ත දෙකක් පාවිච්චි කරන්න එපයි කිව්වා. කිසිම අන්තයක නොරැඳෙන්න කියලා කිව්වා. ඊට පස්සේ අඤ්ඤා කොණ්ඩඤ්ඤ බවට පත් වුණා. කොණ්ඩඤ්ඤ නොවේ දැන්. මම නොවේ. මම කියලා කෙනෙක් නෑ. ඉතින් එවැනි දහමක් පුදුමාකාර විදියට විනාශ කරා. ඒ විනාශ කළාට පස්සේ නොදන්න කමට, මෝඩකමට අපේ භික්ෂු සමාජයත් ඒක කර තියාගෙන ගන්නවා. ධර්මයේ පෙරලලා ගියේ විනාශ වෙන විදියට අපිව. ඒකයි මේ ජාතිය විනාශ වෙන්නේ. දැන් මේ විශේෂයෙන් මේ හීනයාන රටවල් ටික ඔක්කොම බැලුවාම ඒ ධර්මයේ නිසාම ලොකු අගාධයක වැටලා තියෙන බුරුමය, තායිලන්තය, ශ්‍රී ලංකාව වගේ රටවල්. හරිම අසරණ තත්ත්වයක. ඔවුන්ගේ චින්තනය ඍණාත්මකයි. ඔවුන්ගේ චින්තනය අසුභවාදී. මානසික සහනය නැහැ. මානසික සහනය නැහැ. එහෙම තත්ත්වයක් වෙලා තියෙනවා. අනිත් අය ධනාත්මක පැත්තට ගිහිල්ලා තියෙනවා. එතකොට ඒගොල්ලෝ ධනාත්මක ජයග්‍රහණ ලබනවා. ඒත් අසහනේ. ඊළඟට තව කට්ටියක් ඉන්නවා සෞදි අරාබිය, පාකිස්තානය වගේ අය. ඒගොල්ලෝ ආක්‍රමණශීලී. ධනාත්මකත් නැහැ, ඍණාත්මකත් නැහැ, ආක්‍රමණශීලී. අපි පරිත්‍යාගශීලී.
ලේත් දෙනෝ, ඇහැත් දෙනෝ, මසුත් දෙනෝ, ඇටත් දෙනෝ, වකුගඩුත් දෙනෝ, ඔක්කොම දෙනෝ. දරුවෝ දූතක බම්මුණට දෙනෝ. අවසානයේ ලෙබ්බෙට තමන්ගේ ගෑණින් දෙනෝ. යවුණු පිටරට. වැඩේ ඒත් අර ගිහිල්ලා නැහැ. ඒ කියන්නේ දීමනාව. හිතේ මේ සන්තරජ්ජු උගන්වලා තියෙන ඒකනේ අපිට. ගෑණිත් දීපිය. නේද? දරුවොත් දීපිය. ගිහිල්ලා මේ නානක කඩේට යවාපිය. කියලා උගන්වලා තියෙනවා. එතකොට මේ පරිත්‍යාගයෙන් විනාශ වෙනවා. ඒක මහා කාලකන්ණි දහමක්. පෞරුෂය බිඳලා තියෙන බිඳුවට. ඒක දහම් පාසලෙන් කරන්නේ. හැමෝටම ගරු කරන්නලු. හැමෝටම ගරු කරාම පිස්සෙක් වෙනවනේ. වැඩිහිටියෝ කියන දේවල් අහන්නලු. වැඩිහිටියෝ කියන අය ඔක්කොම වැඩිහිටියෝද? මේ හොඳට හිටි වැඩිහිටියෝ කියන දේවල් අහන්න ගියොත් එහෙම. ඒ නිසා මෝඩ ළමයි බිහි වෙනවා. හරි පරිස්සමෙන් ඒගොල්ලන්ගේ පෞරුෂය ආරක්ෂා කරන්න ඕන. කොහොමද ඒබ්‍රහම් ලින්කන් මහත්තයා තමන්ගේ මුල් ගුරුවරයාට ලියුම ලිව්වේ? මෘදු මිනිසුන්ට මෘදු ලෙස සලකන්නත්, රළු මිනිසුන්ට රළු ලෙස සලකන්නත් මගේ පුතාට උගන්වන්න. බුද්ධහම එහෙමයි. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ඔබ වහන්සේත් කියන දේ අහන්න නැත්තම් මොකද කරන්නේ? ධම්මදර කියන මම මරලා දානවා කිව්වා. ධර්මානුකූලව මනෝවිද්‍යානුකූලව ඒ දේ කරන්න පුළුවන්. බුදුදහමේ මරලා දෑම කියලා කියන්නේ අතහැරලා දානවා කියන එක. ඒගොල්ලෝ ආශ්‍රය නිස්රය කරලා අතහැරලා දානවා. එහි තියෙන අනර්ථකාමීත්වය සහ අවඩදායීත්වය ප්‍රකාශයට පත් කරනවා. එහෙම කරනවා. ඒකයි. එහෙම ප්‍රබල චින්තනයක් තිබුණු සමයේ තමයි මුළු ආසියාත කරේම ධර්මයේ පිබුදුනේ. පැතිරිලාගේ. දැන් එන්න හීන වෙවි යනවා. බෞද්ධ රටවල් වල උරුමයන් විතරක් යම් රටවල් රැකගෙන ඒව ප්‍රදර්ශනය කරමින් රටේ ප්‍රතිලාභය ලබනවා. නමුත් බෞද්ධයෝ එක්කෙනෙක්වත් නැහැ. ඇයි ඒ නැති වුනේ? බෞද්ධ ධර්මය ඇතුලේ නැති වුණා. ඒක අච්චාරු කළා. ඒක කවලම් කළා. ඒක නිකන් මහ මෝඩ දහමක් බවට පත් කළා. ඊට පස්සේ මෝඩ කතා ටිකක් කියා ඉන්න කසාවත් ඇඳගත්ත පිරිසක් බිහි වුණා. පට්ටවල් බොරුනේ ගහන්නේ. මෙලෝ සංසාර දෙයක් දන්නේ සම්මා දිට්ඨිය ඉඳන් සම්මා සමාධිය දක්වා කියලා සෝවාන් මාර්ගඵලෙන් පටන් අරන් අරිහත් මාර්ගඵලෙන් ඉවර කරන්නේ. තනි කර පච ගහන තරම් මෙහෙමත් මහ පොළොව මෙහෙම තියෙන එක ලොකු දෙයක්. ඇයි එහෙම දේවල් කරන්නේ? ඒක තමයි හැටි. ඒ වගේම අනිත් ආගමික මිනිස්සු නොදැක්ක නොපෙනෙන විද්‍යානුකූල නොවන දෙවියෙක් ගැන දැක්කා වගේ කියන හැටි. පිහිට ලැබෙනවයි කියලා අනිත් අය මුලා කරන හැටි. එහෙම දෙවියෙක් ළඟට ඔබ යනවයි කියලා මිනිස්සුන්ගේ හිතට තත්වාරෝපණය දෙන හැටි. සංකල්ප දෙන හැටි. ආගමික පූජයෝ කියලා කියන්නේ ආගමික ත්‍රස්තවාදීන් බවට පත් වෙලා කියලා සමහර අය කියනවා. මං කියන්නේ සමහර අය කියනවා. ඒ අතරින් ඔබ ධර්මයේ තෝරගන්න ඕන. මොකද්ද? අකාලිකෝ ධම්මෝ. ඔබ අකාලිකත්වයේ දැක්කද? අකාලේ තියෙන ධර්මයේ දැක්කද? ඔබ දකින්නේ කාලේ ධර්මනේ හැමතිස්සෙම. ඔබ ওই රූප දකින්නවා කියන්නේ කාලේ ධර්මතා. කාලයට අහු වෙලා ඉපදිලා පැවතිලා නැති වෙලා යන ධර්මතා. කාලේ ධර්මතා. ඊට පස්සේ ශබ්ද කියන්නේත් එහෙමයි. ගන්ධ කියන්නේ, රස කියන්නේ, සිතුවිලි කියන්නේ එහෙමයි. ඉන්ද්‍රිය ගෝචර ධර්ම කියන්නේ ඒකයි. කාලේ ධර්මතා.
එතකොට කාලයේ ධර්මතා තුල කාලය ගෙවනවා, කාලය කාදමනවා, කාලකන්නේ. කාලය තුල ඉන්න කෙනෙකුට කියන්නේ කාලකන්ණියෙක් කියලා. ඒ නිසා කල්පනා කරන්න ඕන තවදුරටත් කාලකන්ණියෙක් වෙනවද? නිකන් නෙමෙයි මහා කාලකන්ණියෙක් වෙනවා. කාලකන්නිකමෙන් නිදහස් වෙන්න නම් කාලයෙන් නිදහස් වෙන්න ඕන. එතකොට කාලකන්නිකමෙන් නිදහස් වෙනවා. අකාලික වෙනවා. ඇයි මේ කාලකන්නිකම අල්ලගෙන ඉන්නේ? තේරෙන්නේ එච්චරයි, විශේෂ දෙයක් තේරෙන්නේ නැහැ. දැන් අපි මේ විශේෂ දෙයක් කියන්නේ. ලෝකෙ මිනිස්සු කාලකන්නිකම අල්ලගෙන ඉන්නේ ඇයි? තේරෙන්නේ එච්චරයි. දෙයියෙක් ඉන්නවා කියලා දැම්මොත් දෙයියෙක් ඉන්නවා, දෙයියෙක් නැහැ කියලා දැම්මොත් දෙයියෙක් නැහැ. ඒ කාලකන්නිකමේ ස්වභාවය. සංකල්ප. මේ ලෝකෙට මහා හානියක් සංකල්ප වලින්, මතවාද වලින්, දෘෂ්ටි වලින් සිදු වෙලා තියෙන්නේ. ස්වභාවිකත්වයේ දකින්නේ, ස්වභාවිකත්වයේ දකිනකොට තේරෙනවා සීල දෙනා සත්වයෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා. සීල සත්වයෝ භවයෙන් නිදහස් වේවා කියන එකයි ඒකේ තේරුම. සෝපත් වේවා කියන එක නෙමෙයි. බුදුහාමුදුරු බොහොම අර්ථාන්විත වේ දේවල් කියලා තියෙනවා. සියලු සත්වයෝ සෝපත් වුණොත් හොඳට තියේ. එතකොට ත්‍ස්තවාදීනොත් සෝපත් වෙලා හිටියේ. භවන්ත සුඛිතත්වා සියලු සත්වයෝ භවයෙන් නිදහස් වේවා කිව්වම ඒක හොඳයි. එතකොට මේ පුජ්‍යලයා හොඳ කෙනෙක් බවට පත් වෙනවා. මේ භවයෙන් නිදහස් වෙච්ච කෙනෙක් ප්‍රචණ්ඩ වෙන්නේ නැහැ කවදාවත්. ත්‍ස්තවාදී වෙන්නේ නැහැ. තමන්ගේ ආත්මාරක්ෂාව සඳහා ක්‍රියා කිරීම කියන්නේ එකක්. ප්‍රචණ්ඩව ක්‍රියා කිරීම කියලා කියන්නේ තවත් එකක්. ආත්මාරක්ෂාව සඳහා ධර්මයේ අන්ලිමිටඩ් වැඩ කරන්න පුළුවන්. ඒක කිසිම මේ ලිමිට් එකක් නැහැ. මෙහෙම කරන්න ඕන, මෙහෙම නොකරන්න ඕන කියලා එකක් නැහැ. හොඳත් නරක වෙන්න පුළුවන්, නරකත් හොඳ වෙන්න පුළුවන් ඒ වෙලාවට. නේද? අර මූකිරි ගලේ බුදු පිළිමේ උඩ සුද්ද ඇවිදිනකොට හාමුදුරුවෝ කිව්වා කියන්නේ නේද? මොකද හක්ක පිමිනවා කියලා එකක් කරනවලු. ගම්මිරිස්සට කීපයක් හපලා මන්තරයක් තියනවා කියලා පිම්බාම හොස් ගාලා කලාන්තේ දාලා වැටෙනවා. සුද්ද වැටුණලු. අදත් ලුණු දෙනවා තාම. මූකිරි ගල. ඒ මන්ත්‍ර දෙක තුන මාත් දන්නෝ. ඒක නිසා හොඳ වැඩක්. නරකත් හොඳයි පොඩි නම කියලා කිව්වා නේද? ඒක තමයි. ඉතින් තමන්ගේ මමත්වය බිඳ ගන්න මන්ත්‍රය තමයි දන්නේ. ඒක තමයි වැදගත් වෙන්නේ. මමත්වයේ බිඳින්න පුළුවන් නම් කෙනෙකුට යම් මන්ත්‍රයකින් ඒක තමයි ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම මන්ත්‍රය. කෙනෙක් ළඟ තියෙන සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම තොইলය. එයා තමයි ලොකුම කට්ටඩිය. දැන් ඔක්කොම කට්ටඩියට ඔය මහසෝන් දිෂ්ටිය, සීරියකා දිෂ්ටිය, කලු කුමාර දිෂ්ටිය යවන්න පුළුවන්. හැබැයි සක්කාය දිට්ඨිය යවන්න බෑ. ඇයි? ඔක්කොටම කට්ටඩියට සක්කාය දිට්ඨිය තියෙනවා. ඇයි අපි අනිත් ඔක්කොම දෘෂ්ටි ටික යවලා මේ මම කියන දෘෂ්ටිය විතරක් තියන් ඉන්නේ? ඒක ඇත්තක්ද? ඒක බොරුවක් නේ. ඒ යකා තමයි මෙතන ඉන්න ලොකුම භයාන. සීරියකා තව හොඳයි. මහසෝන තව හොඳයි. ඒගොල්ලන්ගෙන් සිදුවෙන විපත මේ ආත්ම භාවයේ විතරක් වෙන්න පුළුවන්. මේ සක්කාය දිට්ඨිය කියන කෙනාගෙන් ඇති වෙන විපත සසරටත් සිද්ධ වෙනවා. මේක දිෂ්ටියක්. මෙහෙල තියෙන දිෂ්ටියක් ඒ කෙනාට.
ඒක ඉවත් කරන්න ඕන. ඒක ඉවත් කරන්න තමන් විශේෂ විදියකට බලන්න ඕන. කොහොමද මේ විශේෂ විදියට බලන්නේ? ඉන්ද්‍රියන් අතහැරලා බලන්න ලෝකෙ දිහා. සක්කාය දිට්ඨියට ඉන්න බෑ. නලියනවා. හිතට නිකන් පොඩි බයක් තිගැස්මක් වගේත් ඇති වෙනවා. නලියලා පැනලා යනවා. සමහර වෙලාවට කට්ටිය බය වෙනවා මේ නිකන් බයක් වගේ මරණ බයක් වගේ දැනනකොට. එහෙම බය වෙලා පස්සට එනවා. එහෙම පස්සට එන්න එපා. එහෙම මේ මනසට මේ බීතිය ඒක දැනෙන්නේ අරය මී යන්න හදනවා. අරය පිපාසයෙන්. ඒ මනෝ සංචේතන ආහාර හම්බෙන්නේ නැහනේ. අවිද්‍යාව පත්‍ය සංඛාර වෙලා මනෝ සංචේතන ආහාර වෙන්නේ අරය බඩගින්නෙන් කෑ ගහනවා. කවුද? සක්කාය දිට්ඨිය. මට ඉන්න බැරියෝ කියලා අර යක්කු පැනලා යනවා වගේ මෙයත් පැනලා යනවා. කඩට කියන්නේ නේ යකා යනකොට අන්න අර කොස් ගහේ අත්තකුත් කඩාගෙන යන්න කියලා කියනවනේ. කඩේ යනවා. ජරාස් කාලේ වැටෙනවා අත්ත. මට ඉන්න අයට පේන්නේ. හැබැයි ඉතින් සක්කාය දිට්ඨිය දුරු කරනකොට නම් එහෙම අත්තක් කඩාගෙන යන්න කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේක ඒක ඉන්න යකෙක් යකා එතනින් එලවනවා විතරයි. එයාගේ යක්ෂ ආත්මයෙන් එයාව එලවන්න බෑ කට්ටඩියට. කට්ටඩිය මෙයාගේ ඇඟට වැහිලා ඉන්න යකාව ගලවලා අයින් කරනවා මිසක් යකා කියන කෙනා නැති වෙන්නේ නැහැ. ඒ යකා කියන කෙනා ගහකට හරි වෙන තැනකට හරි සොහොනකට හරි කොහෙට හරි යනවා. දැන් මෙතෙන්දි සිද්ධ වෙන්නේ මේ සක්කාය දිට්ඨිය කියන කෙනා මෙයා මේ වෙන තැනකට එලවනව නෙමෙයි. මෙතනම නැති කරනවා. මෙතනම විහිත විද්වංශනය කරනවා. දුරු කරනවා. අපි තුල අවිද්‍යාත්මක ජනනය වෙන දෙයක් තියෙනවා. අවිද්‍යාත්මක ජනනය වෙන දෙයක් තියෙනවා. ඒක නැති වෙනවා. ප්‍රඥාව හරියට යොදවන්න ඕන. නිවැරදි ප්‍රඥාවෙන් හරියට තමන්ගේ මනසට එල්ල කළත් ඒ ප්‍රඥාව නැමැති නිවැරදි ආලෝකය එල්ල කරොත් මුළු මනසම එකම ආලෝකයක් වෙනවා. නමුත් ඔබගේ ඥානය ඔබ අඳුරු සහිතව නම් එල්ල කරන්නේ තමන්ගේ ප්‍රඥාවේ අඳුරු සහිතව නම් අර හරියට බැහිච්ච බැටරි කෑලි තියෙන ටෝච් එකක් වගේ නා ඔබේ මනස නිසි ආලෝකය ලැබෙන්නේ නෑ. නිවැරදි ආලෝකයෙන්ම මනසට තමන්ගේ ප්‍රඥාලෝකයේ ඉදිරිපත් කරපු ගමම අවිද්‍යාවේ අඳුරු වලට සෙවණැලි වලට ඉන්න බැරි වෙනවා. පලා යනවා. ප්‍රඥාව පෙන්නලා දෙනවා මෙතන සත්වයක් පුජ්‍යලයක් මම කියා සිතුවිල්ලක් දෙයක් නෑ. මේ සිහින ලෝකය තමයි තියෙන්නේ. ඔය සිහින ලෝකයට ඔය මනෝ සංචේතන වලට ඔය කර්ම වලට තවදුරටත් මෙතන ඉඩ නෑ. විද්‍යාව උපදවා ගන්න සැකේ නැති වෙනවා. විද්‍යාව උපදවා ගන්න විචිකිච්ඡාව සීලබ්බත පරාමාස නැති වෙනවා. සීලබ්බත පරාමාස ටිකක් අපේ උපාසකම්මලට දීලා පොයේ දවසට ඉටි රෙදි කබල් වල වාඩි වෙලා ඉන්නේ. නිගන්ට දාමනේ උඩ වාඩි වෙන්න හොඳ නැහැ. නිගන්ට දාමේ බිම වාඩි වෙන්න ඕන. දගල තියෙන නිගන්ටනාත පුත්ත කන විදිය. දන්නේ නැහනේ. ලොකු ගේනවා මේ එකක් ට්‍රේ එකක් වගේ එකක් ගෙහම තල්ලු කරගෙන ඇවිල්ලා එයාට අඩියක් උඩට වැඩි ඒක නගින්න බෑ. පොළවේ ඉඳගෙන කන්න හොඳ නැහැ. ඒ නිසා බංකුවක් තියෙනවා. ඒ බංකුව උඩ නගිනවා. පොඩි මේක අඩි භාගයක් විතර උස බංකුව. ඒ බංකුව උඩ නැගලා පිඟන් නැහනේ නිගන්නාත පුතල පිඟන් වල කන්න. අතට දුන්නාම ඒ වෙලේ කටේ දා ගන්න. මට හිතෙන වැඩේ මාත් පටන් ගන්න ඕනේ කියලා. වැඩේ වල ගන්න ඕනේ. මේ උද්ධමන වේගයට ඊටාම හොඳ පිළියමක්. උද්ධමනය ගොඩක් අඩු කිරීමට හැකියාව ලැබෙනවා. මේ ප්‍රතිපත්තිය ගොඩක් කරන වස්ත්‍ර වල තියෙන විශේෂයෙන් ඇඳුම් වලට යන විදන් අඩු වෙනවා. ඒක බොහොම ලස්සන වැඩ පිළිවෙලක් බවට පත් වෙනවා. ඉතින් ඒක තමයි ජීවිතේ හැටි. ජීවිතවල තියෙන ස්වභාවය, ලක්ෂණය. ඉතින් අපේ අයටත් ඒ වෙන විවිධ ලක්ෂණ තියෙනවා. එළ තියෙනවා. ලස්සනට ඉන්න එපා, මූණ හොදන්න එපා. ධාරණ මණ්ඩනය මුකුත් එපා. මේ මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන මුකුත් එපා.
පිටපිය ගඳ ගහ ළඟින් යන්න බෑ ගඳ ගහනවා නේද? ඒක තමයි හැටි. බුදුහාමුදුරු වැඩ හිටිය සුවඳ කුටියක බුදුහාමුදුරු මල් පිළිගත්තා. අපිට කියනවාද එහෙම එපයි කියලා. විසාකාව මහලතා බලන්දනාව පැලඳගෙන ආවා. සුවඳ විලවුන් තවරලා හිතනවාද මේ විසාකාව ගඳ ගහ ගියා කියලා රූපරාජිනියක් හැටියට. ගඳ ගහ නෙමෙයි අතිශයින් සුන්දරව සුවඳවත් යන්නේ. අපේ ජීවිත කාලකන්ණි කළා. විනාශ කළා. නිගණ්ඨ දහමක් ගෙනල්ලා ගහලා. කොච්චර සුන්දර ජීවිතයක් ගත කරන්නද ධර්මයේ තියෙන්නේ. තාම සුන්දර ජීවිතයක් ගත කරන්න. තාම ලස්සන ජීවිතයක් ගත කරන්න. ලෞකික ලෝකයේ තියෙන ඉහළම ආස්වාදනීයත්වයේ ලබන ලෝකෝත්තරත්වයක් ලෞකික සුවයක් දෙකම ලබන්නට පුළුවන් මඟ පෑදෙන උතුම් ගුණයක්. ආතති වලින් නෙමෙයි, කෙලෙස් වලින් නෙමෙයි. නිකලස් භවෙන්. කෙලෙස් වල තියෙන ගින්නක් නේ. කෙලෙස් වල තියෙන පීඩාව. ලෝභ, ද්වේෂ, මෝහ, රාග, මදමාන, ඊර්ෂ්‍යා ඒවයින් සතුට වෙන එකක් නෙමෙයි. ඒව සංසිඳීම නිසා ඇති වෙන ප්‍රබෝධමත් ජීවිතයක ආස්වාදය. සැපේ කියන්නේ ඒකයි. සාරංච සාරතෝ ඤත්තෝ. අසාරංච අසාරතෝ. සරුදේ සරු විදියටත් දකිනවා, නිසරුදේ නිසරු විදියටත් දකිනවා. එහෙම දකින්න පුළුවන්කම ලැබෙන්නේ පුජ්‍යලත්වයෙන් තොරව. පුජ්‍යලත්වයේ ඇති කෙනාට සරුදේ සරු විදියටවත් නිසරුදේ නිසරු විදියටත් දකින්න බෑ. එයාගේ ඔළුවට දාපු දේ තමයි එයා විශ්වාස කරන්නේ, එයා දකින්නේ. මේ ලෝකේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ කියලා දැක්මක් නැහැ. අනුන්ගේ ආගමකුයි, අනුන්ගේ සංස්කෘතියකුයි, අනුන් කියා දුන්නු ජීවිතයකුයි තමයි තියෙන්නේ. තමන්ගේ කියලා ජීවිත රටාවක් ආත්ම සංවේදීව උපදින්නේ මමත්වයේ දුරු වුණොත් පමණයි. නැත්තම් අනුන්ගේ දේව ආගම් වලට නොයිකුත් ආගම් වලට සංකල්ප වලට බැඳිලා ඒවා තුලින් උමුතු වෙලා ඒවා තුලින් උම්මාදයටපත් වෙලා ඒවා තුලින් පිස්සු වැටිලා මිනිස්සු ජීවත් වෙනවා. දැන් වෙසප්පෝය වෙනුවෙන් බුදුහාමුදුරු වෙනුවෙන් ලොකු සැලකිලි ටිකක් කළානේ නේ. කුඩි එල්ලුවා, කූඩු හදලා බල්බ් දැම්මා. බුදුහාමුදුරු ආවනම් එහෙම ආයි දුවනවා. ඉන්දියාවට නේ පාර්ලිය වනයේට දුවනවා මේගොල්ලෝ දැකලා. බුදුන් වහන්සේ මොනවද මේ මිනිස්සු කරන්නේ? මේ රටේ දසලක්ෂයක් විතර මාසෙකට මේ කාන්තාව පටවනවා. ඒ අහිංසක මිනිස්සුන්ට මහාන මැසිමක්වත් අරන් දීපියකෝ කියලා කියයි. ඒ මිනිස්සුන්ට ලයිට් බිල ගෙවා ගන්න බැරුව නේද? ඒ මිනිස්සුන්ට රැකියාවක් නැතුව නේද මේ කටයුතු කරන්නේ? එක ගමක ලක්ෂ 25ක් 30ක් කවලඳ සංගමයක් වේදම් කරනවා. සක්කුස්සෝ වලට කියලා. නෑ ඉතින් ඒවා කරන්න ඕන. ඔව් කරන්න ඕන. අර්ථාන්විත විදියට. අර්ථ ශූන්‍ය විදියට කරන්නේ නැතුව ඒ වියදම නෙමෙයි කරන්නේ. ඒ වියදම දකින්න ඕන. අර්ථාන්විත විදියට කරන්න ඕන. ඇයි මේ දේවල් එහෙම කරන්න බැරි වෙලා තියෙන්නේ? අපි ප්‍රඥාහීන පුජ්‍යලයෝ. දර්ශනයකින් තොර පුජ්‍යලයෝ. හුදෙක් සෝබනේට ජීවත් වෙන පුජ්‍යලයෝ. යන දිශාවක් දන්නේ නැති පුජ්‍යලයෝ. මම්මුලා වූවන්ගෙන් මම්මුලා වූවෙකු පාරහන පුජ්‍යලයෝ. අනිත්‍යයි කියන වචනේ තේරුමවත් දන්නේ නැතුව හැඩයට අනිත්‍යයි කියනවා. දැන් ඔය කට්ටිය කියන්නේ කියවනකොට කියවනවා. ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, දිව අනිත්‍යයි කියන එක නැති වෙලා යනවලු. ඔය පුතඥ හාමුදුරු එක්කෙනෙක්වත් ඔය අනිත්‍ය දන්නේ නැහැ. රහතුන් වැඩේ ඉන්නේ අනිත්‍යතාවය තුලයි.
රහතුන් පුරුදු කරන්නේ අනිත්‍යතාවයයි. එහෙනම් පුතජන හාමුදුරු කෙනෙක් දන්නවද? නෑ, එයා දන්නේ අනිත්‍යයි කියලා. එයා හිතන් ඉන්නේ අර කැඩෙනවට, බිඳෙනවට, විනාශ වෙනවට, කුණු වෙනවට කියන කතාවක් කියලා. එහෙම කතාවක් රහතන් වහන්සේලා වඩනෝය. අශේෂ විරාග නිරෝධ අවස්ථාවකටයි මේ අනිත්‍ය කියලා කියන්නේ. ඒ අනිත්‍ය දකින්න, ඒ අනිත්‍ය තුල වැඩ ඉන්න, ඒ අනිත්‍යයට පිවිසෙන්න, කිසි දෙයක් නිත්‍ය කර නොගන්න, කිසි දෙයක් ග්‍රහණය කර නොගන්න. දැන් මේ මොහොතේ ක්‍රියාවලියට පිවිසෙන්න. තමන්ගේ මනසට තව කෙනෙක් අත තියනවට කවුරුත් කැමති නෑ. ඒ නිසා තමන්ගේ මනස පිරිසුදු කර ගැනීම තමන්ම සතුයි, තමන්ගේම සතුයි. අනිත් එක අපි ওই මනසට අත තියන්නේ ගියාම වෙන දේ තමයි ওই මනසේ තියෙන කුණු අපිට ගෑවෙනවා. තමන්ගේම සුද්ධිය අසුද්ධිය තමන්ම හදා ගන්න ඕන. ඒ නිසා මම අනුශාසනා කරනවා තමන්ට කැමති නම් බලලා ස්වාධීනව ඒක නිවැරදි කරගන්න. එහෙම නැත්නම් හොඳ නිසානේ. එහෙම නැත්නම් හොබ ඉන්න. ගොඩට එන්න කැමති අයට අත දෙන්නේ. කැමැත්තෙන් ගහගෙන යන කට්ටිය ගොඩ ගන්න ගියොත් එහෙම පීනන කට්ටිය ඉන්නවනේ ගඟේ පැනලා සතුටට ඔයා ගහගෙන යනවා මෙහෙන්න කියලා ඒවල ගොඩ ගන්න කිව්වොත් ඒ මිනිස්සේ බණී. මේ මම සන්තෝෂයෙන් මේ පීනන්නේ මෙයා මාව ගොඩට ගන්න හදනවා. ඒ නිසා සසර දුකයි කියලා තේරිලා, මමත්වයේ කියන්නේ දුකයි කියලා තේරිලා, මේ සංඥා පද්ධතිය කියන්නේ දුකයි කියලා තේරිලා එන්න ඕන. දැන් බලන්න දේශපාලඥයෙකුට කිව්වොත් ඔය බල තණ්හාව කියන්නේ ඔබට දුක පිණිස පවතින දෙයක්. පිස්සු කතා කරන්නේ නැතුව යන්න හාමුදුරුවෝ කියලා කියයි. ධනෙ පස්සේ දැඩියෙන් ධන තණ්හාව කියන දේවල් අරගෙන යනකොට ඒවයින් ඉදීම් වෙලා ඉන්න මිනිස්සුෙකුට කියනවා ඔය ධන තණ්හාව කියලා කියන්නේ මාන්නය කියලා කියන්නේ දුකක් නේද මනසට. යන්න සල්ලි වලට කරන්න බැරි දෙයක් නෑ. ඕන දෙයක් සල්ලි වලට කරන්න පුළුවන්. පන්සලේ හාමුදුරුවොත් යනවා තොරණ ගන්න ටයිල් ඉල්ලන්න අපි ළඟට කියලා ධනමානේ ඇති වුණොත් එහෙම සමහර අය ඉන්න ඕන තරම් එහෙම කියන මට හම්බෙලා තියෙනවා සල්ලි වලට කරන්න බැරි දෙයක් නැහැ හම්ද ඕන දෙයක් කරන්න පුළුවන්ලු. මේ මෝඩකම ඒ කියන්නේ ධනෙ මත් වෙලා ඊළඟට සමහර අය හිතන බලයට ජනාධිපතිකමට අගමැතිකමට කරන්න බැරි දෙයක් නැහැ කියලා. එහෙම නැත්නම් හිතනවා චණ්ඩිකමට කරන්න බැරි දෙයක් නැහැ කියලා හිතනවා. ඒ වයින් මත් වෙච්ච මෝහයෙන් මත් වෙච්ච මිනිස්සු. ඒ නිසා ඔබත් යම් ආකාරයක හැමෝම ඒ වගේ දේවල් වලින් නැතත් මමත්වයෙන් මත් වෙලා ඉන්න මේ මම අපිට බෑ ඔබේ මනසට ඉවත් වෙන්න කියන්න. ඔබමයි කියන්න ඕන මගේ මමත්වය ඉවත් වෙන්න ඕන කියලා. දැන් සියල්ලම අනිත්‍යයි කියලා ඉන්නෝ. බලන්න පුදුමයි කියලා කියන්නේ අර తත්‍ර తත්‍රාබිනන්දනී කියපු වැඩපිළිවෙලට අනුව ඒ අනිත්‍යයි කියන එක ඕද නිට්ටය කර ගැනීමට පුළුවන්. ඒකනේ ගොඩක් වෙලාවට වෙන්නේ දැන් අද බෞද්ධ සමාජයට වෙලා තියෙනෙත් ඒක අනිත්‍ය නිට්ටය කරගන්න ඕන. දැන් මං අනිත්‍යතාවයේ ඉන්නෝ කිසිවක් අල්ලගන්න නැතුව ඉන්නවා. කවුද? මම. මගේ ප්‍රතිපත්තියක්. මගේ සංඥාවක්, මගේ වේදනාවක්, මගේ සංකාරයක් වෙලා වැඩ කරනවා. එතකොට එතන හැදිලා ඉන්නේ කවුද? මම. එතකොට මම කියලා ගත්ත තැන අනිත්‍ය තියනවද? මමත්වයේ තියෙන තැන අනිත්‍ය තියනවද? අනිත්‍ය නැත. මමත්වයේ තියෙන තැන අනිත්‍ය නැත. එහෙමනම් මේ ආර්ය ශ්‍රාවකයා මුලින්ම තෝරගන්නවා අනිත්‍යතාවය. අනිත්‍යතාවය තෝරගත්තට පස්සේ යා
ඉන්ද්‍රිය ග්‍රහණය නැහැ. කාලාත්‍රය ග්‍රහණය නැහැ. පටිච්ච සමුප්පාදයේ ග්‍රහණය නැහැ. පංච උපාදානස්කන්ධයේ ග්‍රහණය නැහැ. එයයි අනිත්‍යතාවය. එතකොට මනස වැඩ කරනවද? නැහැ. වේදනාව වැඩ කරනවද? නැහැ. මනසට දැනෙනවද නිවන? නැහැ. මනසට දැනෙන දෙයක් නෙමෙයි නිවන. මනසට වේදනාවක් නැහැ. මනසේ ස්පර්ශයක් නැහැ. ඒ ස්පර්ශය නැති නිසාම මනසට ලැබෙනවා චිත්ත විවේකය. චිත්ත විවේකය ලැබෙනවා. නිවන සැප වේදනාවක් නැති නිසාමයි. නිවන සැප වේදනාවක් නැති නිසාමයි. පීඩාවක් නැති නිසාමයි. දුකක් නැති නිසාමයි. සංවේගයක් සංතාපයක් නැති නිසාමයි. නිවන දැක්කේ කෙනෙක් නෙමෙයි. ඒ නිසා මම දැක්කයි කියා කියන්නට බෑ. උදන් අනන්නට බෑ. මම දැක්කයි කියලා උදන් අනන්න බෑ නිවන් දැකලා. ඒ නිවන් දකින්නේ මම නෙවෙයිනේ. මම ඉන්නකන් නිවන් දකින්නත් බෑ. මම නැතිවීමත් එක්කම තමයි නිවන් දකින්නේ. කවුද දකින්නේ? මම නෙවෙයි. මේවා ගැඹුරින් විශ්ලේෂණය කරගෙන යනකොට ඔබට හමු වෙනවා නිවන. පුජ්‍යලත්වයෙන් තොරව තමා තුළට පිවිසීමයි නිවන් අවබෝධය කියන්නේ. පුජ්‍යලත්වයෙන් තොරව ඥානයට පිවිසෙන්න. පුජ්‍යලත්වයෙන් තොරව මනසට පිවිසෙන්න. හැම තිස්සෙම පුජ්‍යලයක් හැටියටයි ඔබේ ඥානය තුළ ඔබ ලැබුම් ගන්න. ඒකයි වරද. පුජ්‍යලයක් හැටියටයි මනස තුළ ලැබුම් ගන්නෙ. පුජ්‍යලයක් හැටියටයි ඇස තුළ ලැබුම් ගන්නෙ. පුජ්‍යලයක් හැටියටයි කන තුළ ශබ්ද තුල ලැබුම් ගන්න. එයයි වරද. පුජ්‍යලයක් හැටියට රස, පුජ්‍යලයක් හැටියට ස්පර්ශ, පුජ්‍යලයක් හැටියට සිතුවිලි, පුජ්‍යලයක් හැටියට දෘෂ්ටි, පුජ්‍යල දෘෂ්ටි ඇතිවෙනවා. පුජ්‍යල දෘෂ්ටි නැති වුණොත් සම්මාදිට්ඨි වෙනවා. පුජ්‍යල දෘෂ්ටි නැති බවයි සම්මාදිට්ඨිය කියන්නේ. අර දස කුසල දස අකුසල අරව මේවනේ මේවා අර එක එක්කෙනාගේ ප්‍රශ්න. සම්මාදිට්ඨියට දෘෂ්ටියක් හැදුවා. හොඳ ඒවා වෙන්නේ නැති. ඒ හොඳයි වරදක් නෑ. ඒ වුණාට ලෝකෝත්තර මාර්ගය පැහැදිලි කරන්න තියෙන දේවල් විකෘති කිරීම වරදක්. සම්මුති ධර්ම වෙනම තියෙන සම්මුතියෙන් ඉතින් හොඳ දේවල් කරන්න, පව්පින් වෙනම පිළිගන්න, අම්මා තාත්තා ඉන්නවා පිළිගන්න, ඒව පිළිගන්න. ඒ සම්මුති ධර්ම හොඳ දේවල්. ඒක කිසි වරදක් නැහැ. හැබැයි ඒක ලෝකෝත්තර ධර්මයත් එක්ක කවලම් කරලා ඒක විනාශ කරන්නේ නැතුව. ලෝකෝත්තර ධර්ම වෙනම තියෙන්නේ. බොහෝ කාලයක් දුක් විඳින්නේ ගැටලුව මොකද්ද කියලා දන්නේ නැතුව. පීඩාව දැනෙන ගැටලුව මොකද්ද කියලා තේරෙන්නේ නැහැ. මූල සාධකේ නැති කරන තුරු කවදාවත් නිදහස් වෙන්න බෑ. දැන් මේ ප්‍රශ්නවල පොඩි පොඩි සාධකනේ අපි එදිනෙදා නැති කරගෙන ජීවත් වෙන්නේ. ප්‍රධාන සාධකේ නෙමෙයි. ප්‍රධාන සාධකේ මොකද්ද? මමත්වය. දැන් අපි යුද්ධයක් කරන කාලේ යුද්ධේ පොඩි සාධක දුරු කර හිටියා. යුද්ධ ඉවර වුණාද? නෑ. තව පැටව ගහ වැඩ වුණා. ප්‍රධාන සාධකේ ඉවත් කළා. ඒතකොට නැති වුණා. ප්‍රධාන සාධකේ තමයි මේ දේවල් කළේ.
ඒ වගේ තමයි මනසෙත් ප්‍රධාන සාධකයේ තමා තුළ තියෙන මමත්වය. මමත්වේ නැහැයි කියලා කියන්නේ මේ බිම වාඩි වීමක්වත් හැමෝටම ඔළුව පාත් කරගෙන ඉන්න එකවත් හැමදේම ඉවසීමෙන් අහගෙන ඉන්න එකවත් බැන්නත් ඔහේ ඉන්නවා ගැහුවත් ඔහේ ඉන්නවා එහෙම කතාවක් නෙමෙයි. හරි දේ හරි විදියට දකින්න පුළුවන්, වැරදි දේ වැරදි විදියට දකින්න පුළුවන්, යුක්තිය විදියට දකින්න පුළුවන් ප්‍රබල ඥානයක්. ඒක සම්මුතියට ගේන්න ඕනේ නැහැ. අධ්‍යාත්මික තුල සත්වයක් පුඤ්ජලයක් ආත්මයක් කියන දෘෂ්ටියක් නැහැ. නමුත් සාරංච සාරතෝ ඤත්වා සාරංච සාරතෝ. තමන් එතන ඉඳලා සමාජයට අනුශාසනා කරන ගුරුවරයෙක් වෙනවා මිසක් හැමෝගෙම මේ පීඩා විඳින්න උවමනා කෙනෙක්, යටත් පහත් වෙන්න ඕන කෙනෙක් නෙවෙයි. අභිමානවත් වෙන්න ඕන කෙනෙක්, ආඩම්බර වෙන්න ඕන කෙනෙක්. ඒ ආඩම්බරේ මාන්නේ ආඩම්බරයක් නෙමෙයි. මම මේ මහානේ නිදහස් වුණා. මම මේ පුජ්‍යලත්වයෙන් නිදහස් වුණා. දැන් මම ස්ත්‍රියක් නෙමෙයි, දැන් මම පුරුෂයෙක් නෙමෙයි. එහෙම කියන්න පුළුවන් නම්, එහෙම උදාන වාක්‍යයක් මුළු හදවතේම විසිරීලා පැතිරිලා යන්න එහෙම හඬක් නගන්න පුළුවන් නම් එයා තමයි බුද්ධ පුත්‍රයා. මම කෙනෙක් නෙමෙයි. පුජ්‍යලයක් නෙමෙයි. දැන් මෙතන වුණත් පිරිසක් ඉන්නෝ කෙනෙක් නොවන පුජ්‍යලයක් නොවන පිරිසක් ඉන්නෝ මම ස්ත්‍රියක් මම පුරුෂයෙක් කියන පදනමේ තාම ඉන්නේ. ඒ පදනම දුකයි. මොනවද අල්ලන් තියෙන්නේ? අවිජ්ජා පත්‍ය සංඛාරා වෙච්ච සතර ධාතු කොටස් ටිකක්. ඒ සතර ධාතු වලින් සැකසුණු ඉන්ද්‍රිය කොටස් ටික, ඒ ඉන්ද්‍රියන්ට ගෝචර වන්නා වූ කොටස් ටික. අල්ලගෙන නැද්ද? ඉන්නවා. අවිජ්ජා පත්‍ය සංඛාර, අවිද්‍යාත්මක සකස් කිරීමක් කර කර ඉන්නවා. ඒ තුල සතුටයි කියලා දෙයක්වත් විඳිනව, දුකයි කියලා දෙයක්වත් විඳිනව. ඒ දුකවත් ඒ සතුටවත් සැබෑවක් නොමේ හීනයක්. සංඥා මරීචික. සංඥාව කියලා කියන්නේ මිරිඟුවක්. යම්කිසි කෙනෙක් මේ සංඥාවට බලය සපයන්නේ නැත්තම් එයා තමයි බුද්ධ පුත්‍රයා. අනිත් සියලු දෙනාම සංඥාවට බලය සපයනවා. ඒතරෝම ඉන්නේ ඕන සංඥාවකින්. මම මේ වගේ කෙනෙක් වෙමි, මම මේ වගේ කෙනෙක් වෙන්න ඕන කියලා. නේද? දැන් මාර්ගඵලලාභී කෙනෙක් දැක්කහම පොඩි ඇති වෙන දෙයක් තමයි මේ එයා වැඩි අර ලොකුවට හිටියත් පොඩියට හිටියත් එක්තරා විදියකන ඉන්නේ, පුජ්‍යලයක් නැතුවනේ ඉන්නේ. ඊට පස්සේ සමහර අඥාන කෙනා, දන්න කෙනා දන්නවා, අඥාන කෙනෙක් එකපාරට හිතෙන්නේ මෝඩෙක් වෙන්නේ නැති, අන්දන්න පුළුවන් ඇති, බෙරයක් වෙන්නේ නැති ගහන්න පුළුවන් කියලා හිතන්නේ. ගහන්න ඇවිල්ලා ඕන බලන්න නේද? හැබැයි ඉතින් ඔළුවේ පටවගෙන නැහැ කිසි වෙලාවක. කඩුව තියෙනවා. ඒක ඉනේ දාගෙන එළියට ඇදගෙන කරගවන්නේ හැමතිස්සෙම. හැමතිස්සෙම. ඒ වගේ ඒව මේ පැත්තකින් තියලා තියන්න. දැන් හට්ටි වල හැමතිස්සෙම ඇඟෙල්ලන් ඉන්නේ නැහැ නේ. කැම වෙන වෙලාවට අරගත්ත කැම පිස්සුවා. ඒක ඒ තැන් වලින් අහලා තියලා ආවා. ඒ වගේ පුජ්‍යල දර්ශන ඥාන ඔක්කොම ටික අර පැත්තකින් තිබ්බා. එයා ඒව මගේ කරගෙන අර කරේල්ලගෙන ඉන්නේ අනිත් අය වගේ හැමතිස්සෙම. මම වදයක් නේ. නමුත් එයාට ඒ ගැටලුවක් නෙමෙයි. ඒ නිසා ප්‍රබලම මානසිකත්වයේ තියෙන පුජ්‍යලත්වයේ ඉක්මවූ කෙනෙකුට එයා මරණය ඉක්මවන කෙනෙක් නේ. මරණය ඉක්මවන කෙනෙක්. එතකොට මරණය ඉක්ම වූ නොවූ කෙනෙක් ඕනම වෙලාවක පාලනය කිරීමේ හැකියාව ලැබෙනවා. දර්ශන අවබෝධය ලැබුව ඕනම කෙනෙකුට මරණය ඉක්ම වූ නැති මිනිස්සු බයයි.
ඔය ඕනම චණ්ඩියෙක් මැරෙන්න බයයි. එතකොට මරණය ඉක්මවලා තමයි කෙනෙක් මේ ධර්මයේ දකින්නේ. එතකොට එයා මරණය මරාපු කෙනෙක් නිසා එයා තමයි ලෝකේ ඉන්න හොඳම දක්ෂයා. චණ්ඩියා. හිත ස්පර්ශ කරලා බලනකොටම පේනවා දෙයියනේ මම මරණයට බයයි. මේ මිනිස්සයා මරණයට බය නෑනේ. මරණයට බය නැති කෙනෙක් එක්ක සටන් කරන්න අමාරුයි. ඒකයි වෙන්නේ. ගැඹුරු සිතින්. එහෙම නැත්නම් අර මෝඩයෝ වගේ මේ මතින් මත් වෙච්ච මිනිස්සු වගේ පාර මැද ඇවිදින පිරිසක් නෙමෙයි. හිතාමතා අනතුරට භාජනය වෙන කෙනෙක්වත් කවුරු හරි අනතුරක් Tamanට කරලා යන කෙනෙක් කරලා යනකම් ඉන්න කෙනෙක්වත් නෙමෙයි. මෙයා ඥානාන්විත කෙනෙක්. සම්මුති ධර්ම සම්මුති විදියට, පරමාර්ථ ධර්ම පරමාර්ථ විදියට දක්නා කෙනෙක්. ඔබ සටන් කරන්න ප්‍රමුඛවම ඔබ සමග. ඔබ සමග කෙලෙස් රස වින්දනේ නේද? ලෝභයේ, ද්වේෂයේ, ඊර්ෂ්‍යාවේ, පරිගැනීමේ, තණ්හාවේ අතහරින්නේ තව දුරටත් අතහරින්න නැතුව හිටියත් තව ඔබට අවුරුදු 25ක් රැකගන්න පුළුවන්ද බැරිද? වයස 50 පැනපු අය කල්පනා කරන්න ඕන. මාත්‍ය කොච්චර හොඳ වුණත් අතහරින්න වෙනෝ, ඉරන් කඩන් කොච්චර ලස්සන වුණත් අතහරින්න වෙනෝ. මමත්වය මොනතරම් ලස්සන වුණත්, මම කියන පුජ්‍යලයා මොනතරම් උගතෙක් වුණත්, නූගතෙක් වුණත්, රජ කෙනෙක් වුණත් අතහරින්න වෙනවා. අනුන්ගේ දේවල් වලට මගේ කියන පිස්සෙක් වෙන්නේ නැතුව තමන්ගේ දේට හරියටම තමන් කියලා ආමන්ත්‍රණයක් දී ගන්න පුළුවන් මට්ටමට එන එක නේද වටින්නේ. තමන් ඊට පස්සේ මගේ කියලා කියන්න ඕන තමන්ගේම දේවල් වලට විතරයි. අනුන්ගේ දේවල් වලට මගේ කියන්න එපා. නේ? මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ අනුන්ගේ දේවල් වලට මගේ කියලා කීම නිසා. අනුන්ගේ දේවල් වලට ඊට පස්සේ මගේ කියලා කියන්න එපා. දැන් අධ්‍යාත්මිකව තියෙන අර පංච උපාදානස්කන්ධයේ ලක්ෂණ පහත් අනුන්ගේ දේවල්. රූපය. රූප සංඥාව තියෙනවා. අනුන්ගේ දෙයක්. ඒ වුණාට ඒක මගේ කියලා අල්ලගෙන ඉන්නවා. මම කියන සංඥාව අනුන්ගේ එකක්. ඒක අල්ලගෙන ඉන්නවා. මේ උගත් කෙනෙක් නූගත් කෙනෙක් අහවල් පරම්පරාවෙන් පෙළපතින් ආපු කෙනෙක් කියලා අල්ලගෙන ඉන්නවා. අනුන්ගේ දෙයක්. පිරිසුදුකමත් පිරිසුදු කරන්න ඕන. අර රජෝහරණම් කියන භාවනාවේ මොන තරම් ගැඹීරත්වයක් කියලා දුන්නද? පිරිසුදු කරන්න යනකොට අපිරිසුදු වෙන මනසක් නේ තියෙන්නේ. මේ ග්‍රහණය කරන්නේ සැප විඳින්න. ඒත් මොකද වෙන්නේ? ග්‍රහණය නිසා දුකටපත් වෙනවා, අපිරිසුදු වෙනවා. විඳින්නේ, උත්සාහ කරන්නේ සතුටු වෙන්න. අවසානයේ මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. පළඟැටියා ගින්නට පනින්නේ සතුටු වෙන්න. මොකද වෙන්නේ? දුකටපත් වෙනවා. මිනිස්සු මේ වෙර දරන්නේ, දුවන්නේ, කා කොටාගෙන, මරාගෙන, තරඟ කරගෙන, ඊර්ෂ්‍යා, වායු, ක්‍රෝධ ඔක්කොම කරගෙන ඇයි දුවන්නේ? සතුටු වෙන්න. ජීවිතේ පූර්ණත්වයටපත් කරන්න, සැපවත් කරන්න. සැප සොයා දුක් විඳිනවා. කොච්චර කාලද? සදාකාලිකයි ධර්මය හම්බුනේ නැති වුණොත්. සැප සොයා දුක් විඳින එක සදාකාලිකයි ධර්මය හම්බෙන්න තුරුම. ධර්මය හම්බෙච්ච දවසට තමයි එයා නතර වෙන්නේ. එයා නතර වෙලා දුවනවා.
නතර වෙලා ඇවිදගෙන යන්න. කොහොමද නතර වෙලා ඇවිදින්නේ? පුජ්‍යලයා නතර කරන්න. එයා නතර කරලා ඇවිදගෙන යන්න. දැන් මනස සකසන්න උත්සාහ කරන තැනම මනස වැහෙනවා. නිවන් දකින්න උත්සාහ කරන තැනම නිවන වැහෙනවා. උත්සාහ නොකරන තැනත් නිවන වැහෙනවා. ඔහේ නිකන් ඉන්න ඕන කියන තැනත් නිවන වැහෙනවා. හිතවිලි බල ඉන්න ඕන කියන තැනත් එතනත් නිවන වැහෙනවා. හැමතිස්සෙම ඇයි සංඥාවක් දෙන්නේ? සංඥා නිරෝධ කරන්න. හැමතිස්සෙම ඇයි සංඥාවක් දෙන්නේ? සංඥා නිරෝධ කරන්න. සංඥාව ග්‍රහණය කරන්න එපා. මොනම ආකාරයකවත් මොනම දෘෂ්ටියකින්වත් බලන්න එපා. දෘෂ්ටි විසුද්ධියක් වෙන්න ඕන. දෘෂ්ටි අතහැරෙන්න ඕන. ඒ කාරණේ හැම වැදගත් වේ හැමෝටම. ඒකයි නිවන් දකින්න ක්‍රමයක් නෑ කියන්නේ. නිවන් දකින්න මාර්ගයක් නෑ කියන්නේ. නිවන් දකින්න කෙනෙක් නෑ කියන්නේ ඒකයි. වැරදුනා නම් ඒ වැරද්ද ඔළුවෙන් නිවැරදි කරගන්න. ඒ නිවැරදි කරගන්නකොටම ඔබට නිවැරදි මාර්ගය පෑදෙනවා. ඒ මාවතේ ඇදෙන්න. ඒ මාවත ප්‍රගුණ කරන්න. ඒ මාවත ආශ්‍රය කරන්න. ධර්ම මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ පාරක් නැති පාර. අපාර පාරගතෝ. දිශාවකට වැටුණු පුජ්‍යලයක් නොවන පාරක් වේද ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය. පුතඥේ මෝඩ මිනිස්සෙක් ඇහුවොත් එහෙම මේවා පිස්සු කතාවක් වගේ තේරෙයි ඒගොල්ලන්ට. ඇයි? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. පෙර ඇහුවේ නැති ඕනම දෙයක් ඕනම කෙනෙකුට පිස්සුවක්ද නැද්ද? පිස්සුවක්. කාලා නැති පළතුරක් කන්නේ බොහොම පරිස්සමෙන්. කාලා නැති එළවලුවක් හදලා ගන්න බොහොම පරිස්සමෙන්. ඒක හැබැයි වෑංජනයක් එළවලුවක් කියලා දැකලා නැත්නම් ඒවා කියන්නේ ඌව පුතේ වෑංජන නෙමෙයි කියලා. අපි අද වෑංජන හැටියට හදාගෙන ගන්නේ ඔක්කොම කැලෑගස් දේවල් පසුගාලීනව මේවා යෝග්‍යයි කියලා තේරුම් ගත්ත නිසා. ඒ වගේම සමහර දේවල් ප්‍රතිනිර්මාණය වෙච්ච දේවල් නේ. නිර්මාණය කරගෙන ආහාර වශයෙන් ගන්නවා. ඒක තමයි ස්වභාවය. ආත්ම දෘෂ්ටියට අවශ්‍ය ආහාර සපයන වැඩකාරයෙක් නොවි, තණ්හා දාසයෙක් නොවි, බුදුරජාණන් වහන්සේට අවශ්‍ය පරිදි මනස හැඩගස්වන්න, ලෝකෝත්තරත්වයට සුදුසුකම් ඇති වෙන විදිහට මනස හැඩගස්වන්න. ධර්මයේ හරීම සරලයි. සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍ය කොට දැකලා ඒක ගැඹුරු මනසින් ස්පර්ශ කරන්න.
සියලු සංස්කාරකය අනිත්‍ය කොට සලකනවා කියලා කියන්නේ කැඩෙනවා බිඳෙනවා කියලා සලකනවා එක නෙමෙයි. රූප වේදනා සංඥා සංකාර විඥාන නිත්‍ය කරලා ගන්න එපා. නියම කොට ගන්න එපා. ග්‍රහණය කර ගන්න එපා. ඇස කන නාසය දිව ශරීරය නියම කොට ගන්න එපා. ග්‍රහණය කරලා ගන්න එපා. කිසිම ප්‍රතිපදාවක් කිසිම මාර්ගයක් නිත්‍ය කොට ගන්න එපා. නියම කොට ගන්න එපා. දැන් මේ නිවන් ප්‍රතිපදාව නිත්‍යයිද? නෑ. ඒකත් අනිත්‍ය කොට ගන්න. අනිත්‍ය කොට ගන්නවා කියලා කියන්නේ ග්‍රහණය කර නොගෙන ගන්නවා. දැන් මේ නිවන් ප්‍රතිපදාව කියන එක නිත්‍ය කොට ගත්තොත් මෙහි බණ තමයි නියම බණ සුපර් බණ තියෙන්නේ මෙහි කියලා ඔය කට්ටියක් ඉන්නේ. ඒ සුපර් බණ කිය හැමදාම සුපර් අහනවා. Taman සුපර් වෙන්නේ. සමහර තැන්වල ඉන්නවා අම්මෝ ගිහිල්ලා බැලුවාම ඉන්නේ මහා මෝඩ අර ගොම් බඳින කණු වලට වඩා හපන්. මේ බුදු වෙච්ච අය ළඟ ඉන්නවා, අරිහත් වෙච්ච අය ළඟ ඉන්නවා. ඒ ඉන්න මෝඩ හාදු ටිකක් ඉන්නේ. ඒ මෝඩයන්ගේ මෝඩකම තවත් වැඩි වෙන විදිහට මෝඩ වැඩ ටිකක් දාලා hina වෙවි ඉන්නවා. ඒකයි වෙන්නේ. එහෙම සංඥාවල් වලට අහු වෙන්න එපා. වෙනතුන්ට කියන අපි හොයද්දි මෙච්චරම මෙහෙම පැහැදිලිව ධර්මයේ හම්බුන්නේ නැහැ. වරුවෙම කිව්වේ කතන්දරයක් ධර්මයේ කිව්වේ බොහොම පොඩ්ඩයි. දැන් අපි එතන හැමතිස්සෙම ධර්මයේ මතු කරනවා. වෙන අය කරන්නේ අනිත් අය දන්නේ මම දන්නෝ කියන එක විතරක් ඔහේ කියනවා. එච්චරම තමයි කියන්නේ. දන්නේ මොකද්ද කියලා කියන්නේ. සමහරලාට ඒ තුලින් උද්ධාමයටපත් වෙච්ච නිසා වෙන්නත් පුළුවන්. ඒ නිසාවෙන් පින්තුන්ට තියෙන එකම පිළිසරණ ධර්මයේ කරගන්න. ඔය තියෙන බැඳීම් ඔක්කොම ලිහලා දාලා ධර්මයේ කෙරෙහි පැමිණෙන්න ඕන. ඔය බැඳීම් එක්ක එන්න බෑ. සංඥාවල් තියාගෙන සංඥා නිරෝධයක් හදාගන්න බෑ. මොකක් හරි සංඥාවක් ඇති කොනක වැඩි බරක් තියෙන 150කට වැඩි බරක් තියෙන සංඥාවක් ඇති නිවන් දකින්න නැති හැම කෙනෙක්ම. ඒ එක්ක පුජ්‍යල සංඥාව එහෙම නැත්නම් වෙන කෙනෙකුට තියෙන සංඥාවක්. පලිබෝධයක් වෙච්ච මොකක් හරි දෙයක් තියෙනවා. ඒ පලිබෝධය හරියට තේරුම් කරගන්නවා. දැන් සමහර අය නිර්වාණය වරදවා තේරුම් ගන්නවා. ඒගොල්ලෝ නිර්වන කියන්නේ මේකයි උපකල්පනය කරගන්නවා. මේකේ සතෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ, ගලාගෙන යෑමක් වෙන්නේ, ඇති වෙනව නැති වෙනව ස්වභාවය එච්චේ. ඒක තමයි නිවන කියන්නේ කියලා හිතාගෙන ඉඳලා. ඒකට නෙමෙයි නිවන කියන්නේ. නිවන ඇති වෙන්නෙත් නැහැ, නැති වෙන්නෙත් නැහැ. ඒක ප්‍රකට වෙන්න තමයි ඇති වුණ තැනම නැති වෙනවයි කියන වචනේ කියන්නේ. ඇති වුණ තැනම යමක් නැති වෙනවා නම් ඒක ඇති වෙන්නෙත් නැහැ, නැති වෙන්නෙත් නැහැ. දකින්න කෙනෙකුත් නැහැ. අන්න එතන නිවන තියෙන්නේ. පෙර සංකල්ප වලට පාත්‍ර වෙන්න එපා. මෝහ අන්ධකාරයෙන් අන්ධ වෙන්න එපා. නිවනට උපමා නැහැ. නිවන උපකල්පනය කරන්න බෑ. තමා පිළිබඳව උපකල්පනයක සිටීමෙන් සත්‍ය නොවේ. දැන් බලන්න නිවන ගැන වේවා, දෙවියෙක් ගැන වේවා, ස්වර්ගය ගැන වේවා, ඔය මෝක්ෂය ගැන වේවා උපකල්පනවල ඉන්නෝ සියලු මිනිස්සුන්ටම තියෙන ප්‍රශ්නේ මොකද්ද? ලෝභ, ද්වේෂ, මෝහ, මදමාන, ඊර්ෂ්‍යාවන් වලින් සියලුම මිනිස්සුયો පෙළෙනවා. ඒ අතින් බලාගෙන යනකොට බුද්ධ ආගමත් එකයි, මුස්ලිම් ආගමත් එකයි, Hindu ආගමත් එකයි, කතෝලික ආගමත් එකයි, ඔක්කොම එකයි. අර නිකන් සංඥාව විතරක් ඉතින් දෙයිය වෙනස්, විශ්වාසය වෙනස්. හැබැයි ඔක්කොම ටික කරන්නේ එකම එක ලෝභ ද්වේෂ මෝහ මද මාන ඊර්ෂ්‍යා ටිකක්.
ඕනම පුජ්‍යලයකට ප්‍රබුද්ධ ප්‍රඥාවක් නැති වුණොත් වැරදි දෘෂ්ටියක් ඔළුවට දැම්මොත් ඒකත් එක්ක නැගී හිටිනවා. දැන් මිනිස්සෙක් ළඟ ඉක්මනින් ද්වේෂය අවසන් පුළුවන්. ඇයි? ඒක හරි ලස්සන දෙයක් නේ. ඒක ගලාගෙන යන දෙයක්, අවුස්ස ගන්න බලාගෙන ඉන්න දෙයක්. ද්වේෂයට කැමති කට්ටිය ඉන්නවනේ. දැන් මේ අපේ රටෙත් ඉන්නෝ මේ ද්වේෂයට ගොඩක් කැමති අය ඉන්නවා. ඒ වගේම විරහවට කැමති අය ඉන්නවා. විරහව විඳින්න කැමති අය ඉන්නවා. ඒ නිසා ලංකාවේ වැඩියෙන්ම අලෙවි වෙන්නේ විරහ ගීතනේ. හැමදෙස්සෙම විරහයි. කඩාකප්පල්කාරී මානසිකත්වයක් තියෙන්නේ. ඒක තමයි විරහව විඳින්න කැමති කියලා කියන්නේ මොනස කඩාකප්පල්කාරී. නමුත් ඔබ තුල අවදි කරන්න බැරි ඔබ තුල නැති දෙයක් මේ අවදි කරන්න හදන. දැන් අනිත් අය කරන්නේ මේ මිනිස්සයා ළඟ තියෙන දෙයක්ම අවදි කරන්නේ. මනුෂ්‍ය තුල තියෙන දෙයක් අවදි කරන්න. ලෝභය, ද්වේෂය, මෝහය, රාගය, මානය ඒ දේවල් අවදි කරන්න පුළුවන්. ඒක තමයි තියෙන්නේ. දැන් කෙනෙක්ගේ කැමැත්ත අවදි කරගන්න බැරි වුණොත් එහෙම තමන්ගේ දුව දීග දෙන්න අම්මා තාත්තා මොකද කරන්නේ? දීපල සංඛ්‍යාව වැඩි කරනවා. ගේ දොර වැඩ පුළුවන් කනකර විතරක් තියනවායි කියලා දී ගන්න බැරි වුණොත් ඊළඟ පාර දානවා අක්කර 10ක ඉඩමකුත් තියෙනවා කියලා. ඒකට එනවා පොඩ්ඩක් ලියුම් දෙක තුනක්. ඒකටත් බැරි වුණොත් එහෙම කියනවා ලක්ෂ 10ක ඉතුරුවකුත් දෙනවා. ඉතුරුම් tempatuකුත් දෙනවා. අන්න ඒකට තව ලියුම් දෙක තුනක් වැඩි වුණා. ඒක තමයි ස්වභාවය. දැන් ඔය කෑම එහෙම අරගෙන එන පත්‍රිකාවල වල සමහරලාට ඉතින් ඔය දැන්වීම් තියෙනවා. ඉතින් මම පොඩ්ඩක් කියවලා බලනවා. හැම එකක්ම වගේ පත්තර බලන්නේ නැහැ. විශේෂයෙන් කේල් ගෙඩි එහෙම උතාගෙන ආවොත් කොහොම පොඩ්ඩක් කියවලා බලනවා. හොඳ වේවා නරක වේවා. සමහර ඒවා කලාතුරකින් හොඳ මේ නිවුස් එහෙම තිබිච්ච ඒවා තියෙනවා. ධර්ම කරුණු. සමහර ඒවා ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒවයින් තුලින් පැහැදිලි වෙන්නේ මොකන්ද? මේ ලෝකයේ ස්වභාවය. ලෝකයේ ලක්ෂණය. මායя කියන්නේත් ඒ වගේ කෙනෙක්. මායя අපේ හිත කොයි පැත්තටද නම්ය වෙන්නේ ඒ පැත්තට ඇදලා උලුප්පල දෙනවා. ඔය විප්ලවකාරී පුජ්‍යලයෝ ලෝකේ ප්‍රචාරය කරන්න කියන්නේ කොහොමද? මිනිස්සුන්ගේ ඒවකට තියෙන මේ මානසික ගැස්ම මොකද්ද කියලා හොයන්නලු. ඒ මානසික ගැස්ම ගැන කතා කරන්නලු. දරිද්‍රතාවය පෙරනවා නම් දරිද්‍රතාවය. ආගමික ගැටුමක් තියෙනවා නම් ආගමික ප්‍රශ්නේ. ජාතික මේ එකක් ඌනතාවයක් තියෙනවා නම් ඒක ප්‍රශ්නේ අල්ලලා තමයි පුජ්‍යලයා ආවේශ කරන්නේ. මායයත් එහෙමයි. ඒගොල්ලොත් මායයෝ වගේ තමයි. රටේ ප්‍රශ්න ඇති කරනවනේ. එතකොට මායයත් එහෙමයි. මායය අපේ හිතේ පොඩ්ඩක් හරි බර තියෙනවා නම් දැන් අපි ආස රෝස මල් වලට නම් රෝස මල් මවල පෙන්නනවා. අපි ආස චොක්ලට් වලට නම් චොක්ලට් ගෙනල්ලා දෙනවා. අපි ආස බලයට නම් බලය ලබා ගන්න වැඩපිළිවෙල පෙන්නනවා. අපි ආස ධනයට නම් ධනෙ ලබා ගන්න මොනවා හරි දීලා ලබා ගන්න තමයි බලන්නේ. දැන් ඕක තමයි අර කියන්නේ ඔබට මේ සක්විති රජගම ගන්න පුළුවන්. මේ ඇයි බුදු වෙන්න යන්නේ කියලා ඇහුවේ ඒකයි මාරයා. ඊළඟට අර නාටිකාංගනාවන්ට කැමති ඇති කියලා හිතලා මාරයා පොඩ්ඩක් එව්වා තණ්හා රති රගා. ඉතින් ඒ හැම දෙයකටම මොනවා හරි උත්තරයක් දෙන්න ඕන. උත්තරයක් දුන්නොත් පමණයි ඒවෙන් ගැලවෙන්න පුළුවන්කම තියෙන්නේ. උත්තරයක් නැති වුණොත් රැවටෙනවා. තමන්ගේ මනස සුදුසු තැන එතකොට නතර වෙයි. සුදුසු තැන නතර වෙයි. ප්‍රඥාවේ තරමට තමයි ඔබේ සමාජයේ ඔබට තලය බලය සැකසෙන්නේ. ඔබ ඉහළට පැමිණෙන්නේ. සැහැල්ලු දේවල් ඉහළට පැමිණෙනවා. බර වෙන තරමට
මොකද වෙන්නේ? එයා යට යනවා. ඒ නිසා සැහැල්ලු වෙන්න, විවෘත වෙන්න. සැහැල්ලු වුණා, විවෘත වුණාම කෙලින්ම කටට එන එක කියනවා. හරි දේ නෙන්නේ, හරි දෙයක් එන්නේ නැහනේ. එතකොට එයා මනස මුකුත්ම රඳවගෙන නෑ. යට උඩර වැටි කුරුමානම් අනම්මන මුකුත් නෑ. එයා නිතරම රිලැක්ස් වෙනවා. හොරු බොරු වංචා ඒව මුකුත් නෑ. ඇයි ඔළුවේ තියාගන්න නේව කරන්නේ? මෙයා ඔළුව නෑ. එයා හිස් ගෑස් බෝස් මුකුත්ම නෑ. විශේෂ ගරුසලකිලිත් නෑ, විශේෂ පිළිගැනිලිත් නෑ, විශේෂ නොපිළිගැනිලිත් නෑ. ඒ ස්වභාවයේ කෙනාට ඒ අදාළ විදිහේ ස්වરૂප එවලට ඇති වෙලා එවල නැති වෙනවා. දැන් සමහර අයට තියෙන ඒකීය චර්යාවන ඒකීය ස්වභාවයක් නේ තියෙන්නේ. නේද? දැන් සමහර චරිත තියෙන හැමෝටම ගරු කරන චරිත තියෙන හැමෝටම නැමිලා අහත් වෙලා ඉන්නවා. සමහර අය ඉන්නවා හැමෝම පරයා යන ගුණය තියෙන හැමතිස්සෙම බලන්නේ පරයා යන්නමයි බලන්නේ. හැමතිස්සෙම අභිභව අතික්‍රමණය කර යන්නමයි බලන්නේ. ඒ එක්තරා චර්යා රටක්. මානසික ප්‍රශ්න. ඒව වේදනාකාරී. එහෙම නෙමෙයි. පියවරෙන් පියවර අපි එක් අවස්ථාවන් වල එක් ස්වභාවයන් වලට අපි අනුගත විය යුතුවක් තියෙනවා, වෙන අවස්ථාවක් තියෙනවා. ඒ නිසා බුදුහාමුදුරු කියනවා හැම කෙනෙක්ම උසසුත් නැහැ, පහතුත් නැහැ. එක අවස්ථාවන් වලදී එක තැන්වලදී අපි ශිෂ්‍යයෝ වෙනවා, ගුරුවරු වෙනවා. එතෙන්ට මනසේ අවකාශයේ ඉඩ දීලා තියෙනවා නම් තමා කෙරෙහි රාමුවක් නැහැ, තමන් ලේසියෙන් ඉන්නවනේ. අනුශාසනයක් ලැබිය තුලින් අනුශාසනාව ලබනවා, අනුශාසනයක් කළ යුතු තැනට අනුශාසනාවක් කරනවා. ඒක තමයි මාන්නේ නැහැ කියලා කියන්නේ. කිසි දෙයක් ඔළුවේ තියාගන්න. හැමදාම ඔබ ශ්‍රාවකයෙක් විය යුතු නැහැ. හැමදාම ඔබ ගුරුවරයෙක් විය යුතු නැහැ. හැමදාම ඔබ ස්ත්‍රියක් විය යුතු නැහැ, පුරුෂයෙක් විය යුතු නැහැ, කෙනෙක් විය යුතු නැහැ. මානසික ස්වභාවයෙන් සියල්ල අතහැරලා කියන්නේ පුජ්‍යලයා විසින් අතහරින අතහැරීමක් නෙමෙයි. මේ අපේ හාමුදුරුවරු භාවනාකාරයෝ ටික ඔක්කොම කියලා දෙන්නේ පුජ්‍යලයාට අතහරින්න කියලා කියන්නේ. ඔබ අතහරින්න ඕන මේ දේවල්. ඔබ අතහරින්න ඕන. මම කියන්නේ ඔබට අතහරින්න කියලා කිසි දෙයක්. ඔබට මම අතහරින්න කියලා කියන්නේ කිසි දෙයක්. ඔබ අතහරින්න ඕන ඔබව. මම අතහරින්න, මමත්වයේ අතහරින්න ඕන. ඔබට යමක් අතහරින්න කියලා කියන්නේ. ඊළඟට ඒව අතහරින්න කියලා මේ හේතු සාධක දක්වනවා. මේක ගඳ ගහනවා, ඒ නිසා අතහරින්න. මේක ඇට තියෙනවා, ඇට නැතුව මොකද යකඩ තියෙන්නේ මේක ඇස්සේ. ඒක නිසා අතහරින්න. මේකේ මස් තියෙනවා, මස් නැතුව නිකන් ප්ලාස්ටික් තියෙන්නේ. මේකේ නහර තියෙනවා, නහර නැතුව වයර් තියෙන්නේ. ඉතින් අතහරින්නවලු. මේකේ නහර තියෙනවලු, අතහරින්නවලු. මේකේ කෙස් තියෙනවලු, අතහරින්නවලු. ඉතින් කෙස් නැතුව මොකෝ මේ වෙන මොනවද තියෙන්නේද? ඒ භික්ෂුන් වහන්සේලා ඇත්ත වශයෙන්ම අර මවාගත්ත මාර්ගඵලලාභී, මවාගත්ත සංවරය ප්‍රායෝගික ජීවිතේ මනසට තට්ටු කරලා බැලුවාම අභ්‍යන්තරං ගහනම් බාහිරම් පරිපජ්ජසි. ඒගොල්ලන්ගේ ඇතුළන්දේ තමයි බලන්න ඕන. දෙවෙනෝ පිච්චෙනවා. සමහර අය ඉවසන කට්ටියකුත් ඉන්නවා. ඉවසීම ජය කොඩියට මොකද්ද කියලා කියනවා වගේ ඉවසගෙන ඉන්නවා. ඒ මිනිස්සයා පිච්චෙනවා ඇතුලෙන් පුදුම විදියට. දැන් අපි දැන් කට දෙන දේ කිව්වත් පිච්චෙන්නේ නැහැ නේ. ඇතුලෙන් පිච්චි නැහැ. අය දෙවි නෑ, මොකුත් නෑ.
හැමතිස්සෙම විවෘත මනසෙන් ඉන්නවා. එහෙම ජීවිතයක් දුන. එහෙම ජීවිතයක් නෙමේ වුණ. ඊළඟට අපි පුරුදු වෙලා තියෙනවා මේ සංවරකම කියලා එකක් අපි හදාගෙන තියෙනවා. සංවර කතා බහ කියලා එකක් අපි හදාගෙන තියෙනවා. ඒ අපි හදාගත් එක. සංවර කතා බහ කියලා කියන්නේ හිමින් කතා කරන එකවත් හයියෙන් කතා කරන එකවත් නෙමෙයි. කතා කරන්නේ මොකද්ද කියන එක. සංවර ක්‍රියා කරනවා කියලා කියන්නේ හිමින් ක්‍රියා කරනවද හයියෙන් ක්‍රියා කරනවද ඒක නෙමෙයි. අපේ අය සංවරය කියලා කියන්නේ බිම්බලාගෙන හිමින් යන එකටනේ. ඒ මෝඩ වැඩ. අර දවසක් කිව්වේ කොසල් රජතුමාට පූජකයෝ වගේ පාල යනකොට මහරජා ඔබ දන්නේ නැහැ පූජකයෝ දකින්න කියලා. සමහර අයට නිවන් මාර්ග උගන්වන්න බෑ. හේතුව ඒගොල්ලෝ ඇවිස්සෙනවා. කැමැත්තෙන් ඇලේ බහැලා ගඟේ බහැලා පීන ඉන්න කට්ටිය ඉන්නෝනේ. ඒගොල්ලන්ගේ ලෝකේ තාම යාන වාහන. ඒගොල්ලන්ගේ ලෝකේ තාම ගෙවල් දොරවල් හදාගන්න එක. ඒගොල්ලන්ගේ ලෝකේ තාම තනතුරු ලබන එක. හැබැයි යාට ගිහිල්ලා තිත්ත වෙන්න ඕන. ඇස් රතු වෙනකන් නාන්න ඕන. නෑවට පස්සේ තමයි හිතෙන්නේ හචින්ගක ගොඩට එනකොට තමයි හිතෙන්නේ දැන් නම් ඇති කියලා. ඒක අත්දැකීමෙන්ම යා ළඟ ජනිත වෙනකම්ම ඒක හරියන්නේ නෑ. දැන් අපිටත් එහෙම යුගයක් තිබුණා. ඒක පුදුමයි. ඒක එක්තරා විදියක ඒ යුගය තුල ඒ විදියට අපි ක්‍රියා කරපු නිසාම තමයි ඒ ගඟේ පීනලා ඔන්න අපි දකිනවා මේක හරි ප්‍රශ්නයක් ඇති වෙන තරම් මේක මහා මායාකාරී ලෝකයක් කියලා. ඉතල සම්ම කාලේ ඉතින් කානිවල් එකක් තිබුණොත් එහෙම හඬක් ඇහුනොත් එහෙම ඉතින් සද්දෙට යනවා හොයාගෙන. සද්දේ කොහෙද තියෙනවද දන්නේ සද්දෙට හොයයි යනවා මේ පැත්තෙන් ඇහෙන්නේ කියලා. ඊළඟ කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ. දැන් හැරිලා බලන්නේ. දැන් කවදාවත් සංගීතයක් බලන්න යන්න හිතෙන්නේ නැහැ. කවදාවත් කානිවල් එකක් බලන්න යන්න හිතෙන්නේ නැහැ. දැන් ඕනකමක් තීන්දුව ඔක තද කරගෙන හිටියොත් මේ ප්‍රශ්නේ නේ. හිතෙන්නේ අනේ පවුමේ පුංචි ළමයින්ගේ පුංචි පිස්සු වැඩ. මේ වගේ පොඩි දෙයකින් තමයි මිනිස්සුන්ගේ සතුට කියන එක මිනිස්සු ඇති කරගෙන තියෙන්නේ කියලා හිතෙනවා. ඒකයි තත්ත්වය. ඒ වගේම Tamanට සතුටක් තියෙන දහමක් තියෙනකොට පැහැදිලි නිවනක් තියෙනකොට ඒ තුලම වාසය කරන්න යොමු වෙනවා. ඉතින් මේ ධර්ම කරුණු වලින් ගැඹුරින් විමසා බලා විශේෂ නුවණ යොදවා අවශ්‍ය විශේෂ කරුණු පිළිබඳව අවධානය යොමු කරගෙන කල්පනා කරන්න නැති කෙනෙකුට විමර්ශනය කරන්න නැති කෙනෙකුට විශේෂයෙන් දකින්න නැති කෙනෙකුට මේ ධර්මය ප්‍රතිලාභයක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන් දකින්න කෙනෙකුටම ධර්මයේ ප්‍රතිලාභයක් ලැබෙනවාමයි. ඒ වගේම එක දිගට ධර්මය නුවණින් සොයා යන්න නිවන සොයා යන්න කිං සච්ඡං ගවේසි කිං කුසල ගවේසි. මේ කුසලය මේ නිවන මේ සත්‍ය සොයා යන්න නුවණින් නෙවැරදිව නුවණ සකස ගන්න, නෙවැරදිව බලන්න, නෙවැරදිව ගමන් කරන්න. කොහොමද ධර්මානුධම්ම ප්‍රතිපත්තියෙන් අනුකූලව. ඒක කය නෙමෙයි තියෙන්නේ, ඒක නුවණ තුල, මනස තුල ඇති වෙන්න ඕන දෙයක්. කයෙන් රහත් වෙන අය නෑ. මනසින් නුවණින් මිස කයෙන් රහත් වෙන්න බෑ. දැන් අපි පිටින් දකින්නේ දැන් මේ වෙනකොට ඉන්නේ කයෙන් රහතන් වහන්සේලා. මේ හිමින් ඇවිදින අය, හිමින් කතා කරන අය, මොස්තරේට ස්ටයිල් එකට කතා කරන ඒගොල්ලෝ ඉන්නේ දැනට.
ඒගොල්ලොන්ගෙන් වැඩක් නැහැ. ඔබ මනසින් දකින්න, නුවණින් දකින්න. එතකොට ඔබේ ස්වභාවයට අනුව ඔබ ඉඳී. ඒක කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. ඔබේ ගති පුරුදු ටිකක් ඒකේ තියෙයි. ඒකට කමක් නැහැ. සමහර පුජ්‍යලෝන්ගේ ගති පුරුදු ලක්ෂණ තියෙන. ඒක යාගේ ස්වභාවය කියලා අපිට ඉන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් පොඩි ළමයි ඉන්නකොට අපි ඒ කලබලයක් වෙන්නේ නැහැ. මොකද හේතුව? පොඩි ළමයින්ගේ හැටි. සමහර පුජ්‍යල චරිත ලක්ෂණ තියෙනවා. ඒක එහෙම තමයි. ඒ ගැන මොකුත් හිතන්න ඕනේ නැහැ.